මේ මොහොතේ අපගේ දැනුම අවශ්‍යයි හැඟෙන දරුවන්ට පාසල වෙනුවෙන් පාසලේ ආදිශිෂ්‍ය සංගමය සංවිධානය කරන වැඩසටහනක් විදියට දරුවන්ට මේ අධ්‍යාපනික කාරණාව ලබා දෙමු අධ්‍යාපනය ලබා දෙමු කියන කාරණාවට ආරාධනා කරනවා. ඒ ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම නාලන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයට බෙහෙවින් කෘතඥ වෙනවා. ඔබට මං ගැන වචනයක් සඳහන් කරනවා නම් මම චේතිය ප්‍රභාෂණ මිනුවන්ගොඩ නාලන්ද විද්‍යාලයේ පාසල මම නාලන්ද උසස් අධ්‍යාපන කටයුතු සඳහා මම ලොජික් මීඩියා සිංහල කියන විෂයන් තුනෙන් උසස් පෙළට මුහුණ දීලා දිවයිනේ 88 වන ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයේ 22 වන ස්ථානය හිමි කරගත්තා. ඒක තමයි මගේ පූර්විකාව. මම ලොජික් විෂය සඳහා මගේ ගුරුවරයා වුණේ ආදරණීය මගේ ගුරු පියාණන් සමීර එදිරිසිංහ ගුරු පියාණන්. ඒක වෙනද දැනීමක් නොවේවි. නමුත් අපිට උගන්වපු පාසල් ගැන අපිට කියන්න පුළුවන් නම් අපිට උගන්වපු ගුරුවරුන් ගැන අපිට තාම ගෞරවයෙන් ප්‍රකාශ කරන්නට හැකියාව තියෙන්නට ඕන. අපි ලොජික් විෂය සමීර එදිරිසිංහ ගුරු පියාණන්ගෙන් තමයි මම ඉගෙන ගන්න ටියුෂන් හරහා. ඊට අමතරව ආනන්ද විද්‍යාලයේ සුබසිංහ ගුරුතුමා තාම හොඳ දක්ෂ අතිදක්ෂ ගුරුවරයෙක්. ඔවුන්ගේ විෂය දැනුම මාහට ලබා දීමෙන් තමයි මම මේ ලොජික් විෂය ඉගෙන ගත්තේ. හින්දා මම මේ විෂයේ ප්‍රවීණයෙක්වත් මම මේ විෂයේ පාරප්‍රාප්ත කෙනෙක්වත් නෙමෙයි. මේ මගේ පළවෙනි ලොජික් පන්තිය මම මේ විෂයේ ඉගෙන ගත්තා සහ ඒකට හොඳින් මුහුණ දීලා විභාගයට මුහුණ දීලා ලංකාවේ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගත්ත කෙනෙක් පමණයි. නමුත් මම මේ අවස්ථාව කරගන්නවා ඔබට මේ මොහොතේ දැනුම අවශ්‍ය පිරිසට මේ කොරෝනා ව්‍යසනය හමුවේ දරුවෝ නිවන් වලට වෙලා අධ්‍යාපනයේ මගහැරිලා පාසල් අධ්‍යාපනය මගහැරලා ඉන්න දරුවන්ට විශේෂයෙන්ම මේ ගුරුවරුන්ගේ සාධාරණ උද්ඝෝෂණය හමුවේ පාසල් අධ්‍යාපනයේ මගහැරලා ඉන්න දරුවන්ට කවුරු හෝ විෂය කරුණු ආවරණය කර දිය යුතුයි. ඒ සඳහා සුදුසු එච්චර සාධනීය කාරණාවක් නෙමෙයි. ඒ පදනම මත ගිය යුතුයි. විශේෂයෙන්ම නාලන්ද විද්‍යාලයෙන් පිළිවෙච්ච ආදි ශිෂ්‍යයන් ප්‍රමුඛ කරගෙන අපව මේ කාරණාවට සම්බන්ධ කරගන්න ඇත්තේ. ඒ නිසා මේ ඔබට මේ මගේ දර්ශනය සමීප කරවන්නට මේ තාක්ෂණික පසුබිම නිර්මාණය කරලා දෙන සහෘදයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙන ගමන් පුතේ අපි මේ විද්‍යාවේ විධික්‍රමය තමයි අද අපේ පාඩම. මට මේ වගකීම දෙද්දි මම කිව්වා මම ලොජික් කොටස නෙමෙයි මම සයන්ටිෆික් අමාරුයි කියලා හිතන පාඩම් කිහිපයක් කරලා දෙන්නම් කියලා. අද මම තෝරගත්තේ විධික්‍රමය කියන පාඩම අවශ්‍ය අත්‍යවශ්‍ය කරුණු කාරණා ටික මේ පැය එකමාරක දෙකක කාලය ඇතුළේ ඔබත් එක්ක සාකච්ඡා. විද්‍යාවක් කියන්නේ මොකක්ද? විද්‍යාවක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ ඇයි? විධික්‍රමය කියන්නේ මොකක්ද? විධික්‍රමය ලෝකෙට අවශ්‍ය වෙන්නේ ඇයි? ලෝකයේ පුතේ අපි ජීවත් වෙනකොට අපි ජීවත් වුණත් නැතත් ඉන්න මිනිස්සුන්ට ගැටලු ඇති වෙනවා මේ ලෝකයේ පවතින ප්‍රපංචයන් සම්බන්ධයෙන්. අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වන මේ ආනුභවික ලෝකයේ සිද්ධ වන ප්‍රපංචමය කාරණා සම්බන්ධයෙන් ඒවා දකින්න දැනෙන විඳින හැඟෙන පුද්ගලයින්ට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. ඇයි උදේට ඉර පායන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. තව කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇයි හැමදාම එකම පැත්තෙන්ම ඉර පායන්නේ? අය තව කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. ඇයි හවසට ඉර බැස යන්නේ? තව කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇයි හැමදාම හවසට එකම පැත්තෙන් ඉර බැස යන්නේ කියලා. ඔන්න ඔහොම මේ ලෝකයේ සිද්ධ වෙන විවිධ ප්‍රපංචයන් සම්බන්ධයි. ඇයි ගහකින් ගෙඩියක් වැටෙන්නේ? ඇයි වැටෙද්දි බිමටම වැටෙන්නේ? ඔකේ විවිධ ප්‍රපංච ඇති වුණා. ඒ ඇතිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ලෝකයට විද්‍යාව බිහි වෙන්නේ. ඇත්තටම
මිනිසුන්ගේ දැනුම් සහ පිපාසා මිනිසුන්ගේ කුතුහලය මේ ලෝකයේ තිබෙන දේවල් සම්බන්ධයෙන් මිනිසුන්ගේ නොදන්නාකමට විසඳුමක් කියන තමයි විද්‍යාව බිහි වෙන්නේ. එහෙම බිහි වෙච්ච මේ විද්‍යාව මේ හොස්ට් එක කරන එක්කෙනා ළමයි ඇඩ්මිට් කරනවා නම් මට ලේසි උගන්න මේ කරන්න ටිකක් අමාරුයි. එහෙම බිහි වෙච්ච විද්‍යාව පස්සේ කාලෙකදී එන්න තව දුරටත් සංකීර්ණව. ඉස්සර මිනිස්සුන්ට හිතුවේ ඇයි අපි ඉපදෙන්නේ? ඇයි කියන ප්‍රශ්නෙට තව කාලයක් ගිහිල්ලා මිනිස්සුන් හිතුවා කොහොමද අපි ඉපදෙන්නේ? එහෙම වුණාම ඇයි එහෙම ඉපදෙන්නේ? ඒ කාරණා වලට ඇයි ඉපදෙන්න බලපාන්නේ? මිනිස්සු මේ දේවල් වල හේතු හොයන්න පටන් ගත්තා. මේ ඵලය ඇති වෙන්න මොකක්ද හේතුව? හේතු එකක්ද? හේතු දෙකක්ද? හේතු එකට දෙකට වඩා වැඩිද? නැත්නම් හේතුවක් නැද්ද? කියලා මිනිස්සු එක එක කාරණා හොයන්න පටන් ගත්තා. ඒ සෙවීමේ ප්‍රතිඵලයක් විදියට විද්‍යාව බිහි වුණා. ඇයි එතකොට විද්‍යාව අවශ්‍ය? පුතේ ඕනම මිනිසෙකගේ මනස නිර්මාණය වෙලා තියෙන්නේ Taman ජීවත් වෙන ලෝකයට සංවේදී විදියට. එතකොට ඒ අය ජීවත් වෙන පරිසරය සම්බන්ධයෙන් පාරිසරික කාරණා සම්බන්ධයෙන් තිරිසන්නු වගේ වෙන්නේ මොකක්ද කියලා නොදැන ජීවත් වුණා නම් මානවයා අද අපිට මෙච්චර උසස් මානව ශිෂ්ටාචාරයක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා මේ මානව ශිෂ්ටාචාරයේ බිහි වෙන්න බලපෑවෙම මිනිසුන්ගේ මේ ප්‍රශ්න කිරීමට තියෙන කුතුහලය. මේ ලෝකේ තියෙන ප්‍රපංචයන් පිළිබඳ දැන ගැනීමට තියෙන කුතුහලය. දැන් ගෙදර ඉන්න පූසට බල්ලට කිසිම අවබෝධයක් නැහැ ගෙදර මිනිස්සු මොනවද කරන්නේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. නමුත් මානවයාට අවබෝධයක් තියෙනවා ඊළඟ අවුරුදු 25 ඇතුලේ ලෝකයේ න්‍යෂ්ටික බලයට කුමක්ද වෙන්නේ? ලෝකයේ තියෙන ජෛව පද්ධතියට කුමක්ද වෙන්නේ? ලෝකයේ මේ ඒ අවබෝධය ඇතුලේ ඒගොල්ලෝ ඒකට හැඩ ගැහෙනවා. ඒක තමයි විද්‍යාවේ තියෙන ප්‍රධානතම අවශ්‍යතාවය. ඒකට අපිට පැහැදිලි විද්‍යාව තමයි මේ ලෝකයේ මානව සංහතියේ පැවැත්ම තීරණය කරන තීරක සාධකය සහ මේ ලෝකයේ මේ මානවයා ශිෂ්ටාචාරගත කරපු ප්‍රධානතම සාධකය වාහකය කෙනෙක් තර්ක කරන්න පුළුවන් sannivedanaya කියලා. ඒකට අපි පෙරලා ප්‍රශ්නක පිළිතුරු දෙන්න ඕන. sannivedanaya කියන්නේ එක විද්‍යාත්මක කාරණාවක් කියන එක. එතකොට විධික්‍රමයක් කියන්නේ මොකක්ද? ඊළඟ කාරණාව තමයි විධික්‍රමය කියන්නේ මොකක්ද කියන එක. දැන් විද්‍යාවක් කිව්වහම විද්‍යාඥයාගේ කාර්යභාරය තමයි විද්‍යාව සහ විධික්‍රමය කියන එක අවබෝධ කරගන්න තියෙන පහසුම මාර්ගය තමයි පුතේ මේ විද්‍යාඥයා සහ විධික්‍රමවාදියා කියන දෙදෙනාම පහසුවෙන් හඳුනා ගැනීම. එතකොට විද්‍යාඥයා කියන්නේ කවුද කියන අවබෝධය ලබා ගන්නට ඕන විධික්‍රමවාදියා ඔහුගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා එක තේරුම් ගන්න. ඒතර අපිට සරලව නිර්වචනය කරන්න පුළුවන් ලෝකයේ පිළිබඳ ලෝකයේ දේශ කුතුහලයෙන් බලා ලෝකයට අලුත් දෙයක් ලබා දෙන ලෝකයේ පවතින ප්‍රපංචයන් ප්‍රශ්න කරමින් ලෝකයේ පවතින සිදුවීම් ප්‍රශ්න කරමින් ආනුභවික ලෝකයේ කරුණු ප්‍රශ්න කරමින් ඒ වාගේ පවතින ක්‍රමය සොයා ගනිමින් ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් ලබා දෙන කෙනා කියලා. අපි සරලව මෙහෙම කිව්වොත් ලෝකයේ දේශ කුතුහලයෙන් බලා ලෝකයට අලුත් දෙයක් ලබා දෙන විද්‍යාඥයා. ලෝකයේ දේශ කුතුහලයෙන් බලා ලෝකයට අලුත් දෙයක් ලබා දෙන විද්‍යාඥයා. එතකොට විධික්‍රමවාදියා කියන්නේ මොකක්ද? පළවෙනි අවස්ථාවෙම තේරුම් ගන්නට ඕන විද්‍යාඥයා සහ විධික්‍රමවාදියා කියන්නේ එතෙන්ම මේ ලෝක දෙකක ජීවත් වෙන කෙනෙක්. උන්ස් වශයෙන්ම මේ හැබැයි අපිට කලාතුරකින් මේ දෙකම එකතු කරපු සුවිශේෂී පුද්ගලයෝ හම්බෙනවා අපි ඉදිරියට කතා කරමු. විධික්‍රමවාදියා පුතේ ලෝකයට විද්‍යාඥයා වගේ අලුත් දෙයක් හොයන කෙනෙක්, අලුත් දෙයක් දායාද කරන කෙනෙක් නෙමෙයි. විධික්‍රමවාදියාගේ කාර්යභාරය තමයි විද්‍යාඥයා Tamanගේ විද්‍යාත්මක ගවේෂණයේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය දෙස බලා ඒ පිළිබඳව අදහස් පළ කිරීම. එහෙම නැත්නම් විද්‍යාත්මක ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීම. එහෙම නැත්නම් අදහස් පළ කිරීම. අපි සරල වාක්‍යයකින්කෝ විධික්‍රමවාදියා කියන්නේ විද්‍යාඥයාගේ කාර්ය දෙස බලා එය පැහැදිලි කරලා දෙන පුද්ගලයා. ඇයි විද්‍යාඥයාගේ කාර්යභාරය තව කෙනෙක් පැහැදිලි කර දිය යුතුද? දැන් අපිට මේව කතා කරගෙන යද්දී ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඇයි විද්‍යාඥයාගේ කාර්යභාරය අපිට තව කවුරු හරි පැහැදිලි කරලා දෙන්න ඕන? පළවෙනිම හේතුව තමයි
විද්‍යාඥයාගේ කාර්යභාරය කියන්නේ අර ශාස්ත්‍රකාරයාගේ කාර්යභාරය වගේ එකක් නෙමෙයි. දැන් ශාස්ත්‍රකාරයෝ මායාකාරයින්ට මම මෙහෙම දෙයක් වුණා. ඒක උනේ දෙවියන් වහන්සේගේ කැපැත්තෙන්. එහෙම නැත්නම් ඒක උනේ මගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ බලයෙන් කියලා කියන්නේ. විද්‍යාකාරට කියන්න පුළුවන් මේ පෙට්ටිය ඇතුලෙන් මේ දේවල් එළියට ගන්න මගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ බලයෙන් කියලා විද්‍යා මේ ශාස්ත්‍රකාරයෙක්ට කියන්න පුළුවන්. වා කොහොමද අනාගතය පිළිබඳ මෙච්චර පැහැදිලි අර්ථකථනයක් ලබා දෙන්නේ කියලා ජ්‍යොතිෂකාරයෙක්ගෙන් එහෙම. එහෙම ජ්‍යොතිෂකාරයාට කියන්න පුළුවන් මේ මගේ ශාස්ත්‍රය මේක ඔයාලට ප්‍රශ්න කරලා තේරෙන්නේ නැහැ. මේක මේ අනවදිමත් කාලයක ඉඳලා අවුරුදු 2000 ගණක් අවුරුදු 5000 ගණක් මේ ලෝකෙ තිබ්බ ශාස්ත්‍රයක්. වෙන කෙනෙක්ට ප්‍රශ්න කරලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා කියන්නේ. හැබැයි විද්‍යාඥයා කියන කෙනා එහෙම හැංගිලා ගේම් ගහන කෙනෙක් නෙමෙයි. විද්‍යාඥයා කියන කෙනා දුවේ පුතේ හැම වෙලේම නිර්වද්‍යතාවයකින් යුක්තව විනිවිදභාවයකින් යුක්තව Taman කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව අනිත් කෙනාට 100%කින් වගකීමෙන් බැඳලා ඉන්නේ. මේ විද්‍යාව කියන ප්‍රොසීඩියර් එක තනිකරම විනිවිදභාවයෙන් යුක්තයි. දැන් ඔයගොල්ලෝ විධික්‍රමය කියලා පාඩමක් ඉගෙන ගත්තට දැනගෙන ඉන්න ඕනේ ඇයි අපි මේක විධික්‍රමය කියන්නේ මොකක්ද ඇයි මේකේ තියෙන වටිනාකම කියලා. එතකොට විද්‍යාඥයාට තිරරෙදි වලින් වහපු කාමරයක කාටවත් නොදැනෙන්න දේවල් කරන්න එයාට සදාචාරාත්මක අයිතියක් නැහැ වගේම එයා පිටස්තර සමාජයට අනිත් විද්‍යා ශාස්ත්‍රයට අනිත් විද්‍යා කුලකයන් වලට කණ්ඩායම් වලට ඔහු වගකීමෙන් බැඳලා ඉන්නවා Taman මේ විද්‍යාව සඳහා Taman මේ ගැටලුවට විසඳුම් සොයා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පටිපාටිය සවිස්තරව ඉදිරිපත් කරන්න කියලා විද්‍යාවේ අත්‍යවශ්‍ය කාරණාවක්. එතකොට එහිදී අපට ඉතාම අවශ්‍ය වෙනවා අති අවශ්‍ය වෙනවා විද්‍යාඥයා අනුගමනය කරන පියවර මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන ඒක පැහැදිලි කරලා ඒක ලෝකයට ඉදිරිපත් කරන පුද්ගලයාට අපි කියනවා විධික්‍රමවාදියා කියලා. විධික්‍රමවාදියා දරුවනේ විද්‍යාඥයා තබන මුල් පියවර මත පියවර තබමින් ඉදිරියට ගමන් කරන කෙනෙක්. විශාල ගොඩනැගිල්ලක් අපි උදාහරණයකට ගමුකෝ. ඒකේ අත්තිවාරම තමයි විද්‍යාඥයා කියන්නේ. ඒකේ පදනම ඒකේ විම්සකස්ප තමයි විද්‍යාඥයා කියන්නේ. විධික්‍රමවාදියා කියන්නේ ඒ අත්තිවාරම මත ගඩොලින් බැඳලා අලුත් ගොඩනැගිල්ල නිර්මාණය කරන කෙනා. නමුත් විද්‍යාඥයා කියන්නේ ලෝකෙට අලුත් දෙයක් දෙන කෙනෙක්. විධික්‍රමවාදියා කියන්නේ ලෝකෙට අලුත් දෙයක් දෙන කෙනෙක් නෙමෙයි. ඒක අපිට පැහැදිලි. විද්‍යාඥයා කියන්නේ කවුද සහ විධික්‍රමවාදියා කියන්නේ කවුද? විද්‍යාඥයාගේ කාර්යභාරය මොකක්ද? විධික්‍රමවාදියාගේ කාර්යභාරය මොකක්ද? විද්‍යාඥයාගේ කාර්යභාරය සහ විධික්‍රමවාදියාගේ කාර්යභාරය අතර තියෙන අකල්ය වෙනස කුමක්ද? කියන එක අපිට පැහැදිලි. ඊළඟට අපි දැන් මේ සාරාංශ කරන එකට ගියොත් එහෙම අපිට මෙහෙම කියන්න පුළුවන්. විද්‍යාඥයා විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන අතර විධික්‍රමවාදියා විද්‍යාඥයා අනුගමනය කළ ප්‍රශ්න කරයි අධ්‍යයනය කරයි. විද්‍යාඥයා විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන අතර විධික්‍රමවාදියා විද්‍යාඥයා අනුගමනය කරපු මාර්ගය ප්‍රශ්න කරයි අධ්‍යයනය කරයි. ඔන්න ඔහොම කතා කරගෙන යද්දී අපිට මොනවද එහෙනම් මේ විධික්‍රමයන් කියන ප්‍රශ්නේත් ඇති වෙනවා. ඒ ප්‍රශ්නෙට අපි දැන් උත්තර දෙන්න බලමු. අපිට පුතේ විද්‍යාවේ විධික්‍රම කිහිපයක් හම්බ වෙනවා. පළවෙනි එක උද්ගමනවාදී විධික්‍රමය. ඊළඟට හම්බ වෙනවා නිගාමී විධික්‍රම වර්ග දෙකක්. නිගාමී සත්‍යේක්ෂණවාදී විධික්‍රමය සහ නිගාමී අසත්‍යේක්ෂණවාදී අසත්‍යකරණවාදී විධික්‍රමය. ඊළඟට හම්බ වෙනවා සාපේක්ෂකවාදී විධික්‍රමය. සාපේක්ෂකවාදී විධික්‍රමය සහ වර්තමානයේ සමකාලීන විධික්‍රමයේ විදිහට පිළිගන්න විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් ක්‍රමය. අපි මේ කාරණාත් එක ටික විමසන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපිට හම්බෙන පළවෙනි විධික්‍රමය උද්ගමනවාදී විධික්‍රමය. උද්ගමනවාදී විධික්‍රමය ඉදිරිපත් කරන්නේ ෆ්‍රැන්සිස් බේකන් කියන විධික්‍රමවාදියා. ඔහු පළමුවෙනි විධික්‍රමවාදියා විධික්‍රමයේ පිළිබඳ පළමුවෙනි අදහස දරපු පුද්ගලයා කියලා අපිට හඳුන්වන්නටත් පුළුවන්. ඊට මත්තෙන් අපි කියවනේ විධික්‍රමය සහ විද්‍යාව ඒකාත්මික කරපු පුද්ගලෙක් ඉන්නවා කියලා. අපිට මේක කතා කරනකොටම ඔළුවේ නැවෙන චිත්‍රය තමයි විධික්‍රමය සහ විද්‍යාව ඒකාත්මික කළේ කවුද කියන කාරණාවෙදී විද්‍යාව සහ විධික්‍රම ඒකාත්මික කරේ ගැලීලියෝ ගැලිලි කියන අසහාය විද්‍යාඥයා. ගැලීලියෝ ගැලිලි තමයි කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රවාදය ප්‍රත්‍යක්ෂ කරන්නේ
කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රවාදය තමයි සත්‍ය. මෙච්චර කාල අපි පිළිගත්ත පෘථිවි කේන්ද්‍රවාදය කියන්නේ පට්ටපල් බොරුවක් කියලා කොපර්නිකස් විප්ලවය සිද්ධ කරන්නේ ගැලීලියෝ ගැලීලි. ඊට පස්සේ ප්‍රක්ෂිප්තයක ගමන් මාර්ගය කියන්නේ යම් කිසි වස්තුවක ගමන් මාර්ගය පැරබෝලාකාර බව. එහෙම නැත්නම් මෙහෙම සරල රේඛීය නෑ වස්තුවක ගමන් මාර්ගය. ඒක මේ පැරබෝලාකාරයි. යම් කිසි ස්ථානයකින් වක්‍ර වෙච්ච පැරබෝලාකාර මාර්ගයක ගමන් කරනවා කියලා ඔප්පු කරන්නේ ගැලීලියෝ ගැලීලි. ගැලීලියෝ තව දෙයක් කරනවා. ග්‍රීසියේ හිටපු ඇරිස්ටෝටල් ඔහු අදහසක් පළ කරලා තිබුණා අසමාන බරින් යුතු වස්තුන් දෙකක් පතිත කිරීමේදී මුලින් වැටෙන්නේ බර වැඩි වස්තුවය කියලා අදහසක් පළ කරලා තිබුණා. එතකොට ගැලීලියෝ ගැලීලි මනෝවිද්‍යාත්මක මනසෙන් කරපු පරීක්ෂණයක ඔහු අනුමානය කර ලෝකෙට ඉදිරිපත් කළා නැහැ අසමාන බරින් යුතු වස්තුන් දෙකක් රික්තයක් ඇතුළේදී ලිහිල් කරොත් එහෙම අතෑරියොත් එහෙම නිදහස් කරොත් එහෙම වස්තුන් දෙකම එක හා සමානව පතිත වෙනවා බර බලපාන්නේ නැහැ කියන කාරණාවත් ඉදිරිපත් කළේ ගැලීලියෝ ගැලීලි. ඒ වගේම තමයි ගැලීලියෝ විද්‍යාව සඳහා විධික්‍රමයේ සඳහා ඉදිරිපත් විද්‍යාත්මක විධික්‍රමයේ සඳහා ඉදිරිපත් කළා තව අපූර්ව ක්‍රමවේදයක්. ඒ තමයි ගණිතමය සම්පරීක්ෂණ ක්‍රමය. ගණිතමය සම්පරීක්ෂණය කියන්නේ පරීක්ෂණාත්මකව යම් කිසි කාරණාවක් කරගෙන යති විද්‍යාත්මක ක්‍රමයේ අනුගමනය කරමින් යම් කිසි ගැටලුවකට විසඳුමක් සොයාගෙන යන ගමනේදී ගණිතය ආධාර කරගෙන කොහොමද ඒ විසඳුම හොයාගන්නේ කියන කාරණාවත් ඉදිරිපත් කරේ ගැලීලියෝ ගැලීලි. දැන් අපි කතා කරමු උද්ගමනවාදී විධික්‍රමය ගැන. උද්ගමනවාදී විධික්‍රමය ඉදිරිපත් කරන්නේ ෆ්‍රැන්සිස් බේකන්. ෆ්‍රැන්සිස් බේකන් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සභාවේ හිටපු ඒ කාලේ රජුරුවන්ගේ උපදේශකවරයෙක් විදිහට තමයි සේවය කරලා තියෙන්නේ. ඔහු අදහසක් ඉදිරිපත් කරනවා විද්‍යාවේ ශිල්පියා සහ ශාස්ත්‍රඥයා එකතු වුණොත් තමයි විද්‍යාව ප්‍රගතිය කරා යන්නේ කියලා. ඔහු ඉදිරිපත් කරලා තියෙනවා අදහසක් ශිල්පීය සම්ප්‍රදාය සහ ශාස්ත්‍රීය සම්ප්‍රදාය මේ යුගයේ මේ මධ්‍යතර යුගයේදී විද්‍යාව තිබුණ කොටස් දෙකකට ශිල්පීය සම්ප්‍රදාය සහ ශාස්ත්‍රීය සම්ප්‍රදාය කියලා. ඔහු තමයි අදහසක් පළ කරන්නේ මුලින්ම ශිල්පීය සහ ශාස්ත්‍රීය සම්ප්‍රදායන් දෙක එකතු නොවන තාක්කල් විද්‍යාවේ ප්‍රගමනයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ෆ්‍රැන්සිස් බේකන් ජීවත් වුණේ 1561 සහ 1626 කියන කාල පරාසය ඇතුළේ. බේකන් විද්‍යාවේ විධික්‍රමය උද්ගමනවාදී විධික්‍රමය කියලා ප්‍රකාශ කරනවා. මොකක්ද උද්ගමනවාදී විධික්‍රමය කියන්නේ? විශේෂීකරණයකින් සාමාන්‍යකරණයකට පත් වීම. මේව ලොකු වචනනේ. අපි සරලව තේරුම් ගමු. මේ අපි ජීවත් වෙන ආනුභවික ලෝකේ ආනුභව ධන එක අපි දන්නවා මේ ආනුභූතිමය ප්‍රත්‍යක්ෂයට හසු වන ලෝකේ. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වන ලෝකයේ මේ තියෙන දේවල් එක තමයි විද්‍යාව තියෙන්නේ. අතීන්ද්‍රිය නෑ විද්‍යාවේ කිසිම කාරණාවක්. දැන් උදාහරණයක් විදිහට දැන් පෙරදිග විද්‍යාවන් කියලා જાතියක් තියෙනවානේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රය, නිර්වාණය, නක්ෂත්‍රය, ඔය නාඩි වාක්‍ය, ගුප්ත ශාස්ත්‍රය පෙරදිග විද්‍යාවන් තියෙනවානේ. අපි ඒවට වර්තමානයේදී විද්‍යාවන් කියන්නේ නෑනේ. විද්‍යා වර්ගීකරණය අපි ඒවට විද්‍යාවන් නොවන ශාස්ත්‍රයටනේ අපි දාන්නේ. කියන්නේ ප්‍රතිපත්තියක් මත අසත්‍යකරණයට ලක් නොහැකි විද්‍යාවන් විදිහට අපි ඒවා පිළිගන්නේ. මේ ලෝකයේ විද්‍යාවන් මේ පෙර සහ අපර දෙදිග විද්‍යාවන් අධ්‍යයනය කරනකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි පෙරදිග විද්‍යාඥයා නිරන්තරයෙන්ම කටයුතු කරලා තියෙන්නේ මේ ආත්මගත දේවල් හොයන්න. මේ පංචේන්ද්‍රයන්ගෙන් සැදුම් ලත් මේ සිරුර ඇතුලේ තිබෙනවා කියලා අනුමාන කරපු විඥාන ධාතුව, ඒ විඥාන ධාතුවත් එක්ක උදාහරණයක් විදිහට හැම විද්‍යාඥයෙක් තමයි දුහම. එයා උත්සාහ කළේ හැම වෙලෙම මේ විඥානය මේ අපි සංසාරයේ වගේ කාරණා අරගෙන මේ අතීන්ද්‍රියයි. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට අසු වෙන්නේ නැහැ. මෙන්න විඥානය කියලා අපිට විඥානයක් පෙන්වන්න බෑ. මේ තියෙන සිරිපාලක විඥානය, මේ තියෙන මේ සෝමපාලක විඥානය, මේ ඥානවතීක විඥානය, මෙහෙම විඥාන කියලා පෙන්වන්න බෑ. ඒ තමයි පෙරදිග විද්‍යාවන්ගේ හැටි. නමුත් අපරදිග විද්‍යාවන් ඔය ග්‍රීසිය ආදී යුරෝපය, ග්‍රීසිය ආදී රටවල් වල පිහිටච්ච විද්‍යාවන් එවුවන් මේ පංචේන්ද්‍රයන්ගෙන් පිටස්තර එළියේ තියෙන දේවල් තමයි අපි බලන්න හැදුවේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ අසු කරගන්න පුළුවන් දේවල්.
මනුෂ්‍ය සිරුර ගැන ඒගොල්ලෝ බලනවා නම් ඒගොල්ලන්ට මේ සිරුරේ විඥානයක් තියෙනවද නැද්ද කියන එක නෙවෙයි ඒගොල්ලෝ හොයන්න උවමනා කළේ. ඒක සංසාරයේ පැවැත්මක් තියෙනවද ඒව උත්සාහ කරේ නෑ ඒගොල්ලෝ හොයන්න. මේකේ තියෙන ජීව විද්‍යාත්මක කාරණා හොයන්න ඒගොල්ලෝ උත්සාහ කළා. ඒක තමයි මේකේ තියෙන මේ ලෝකයේ තියෙන විද්‍යාවන් දෙකේ තියෙන වෙනස. අපි කතා කරගෙන ඉන්නේ. දැන් බටහිර විද්‍යාව කතා කරන්නේ මේ අතීන්ද්‍රිය දේවල් නෙමෙයි ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට අසු වෙන දේවල් නේ. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට අසු වෙන මේ අසකරනාසය දිව ශරීරය කියන මේ පසින්දුරන්ට ගෝචර වන දේවල් කිහිපයක් අරගෙන එක ප්‍රපංචයක් සම්බන්ධයෙන් ඊට අදාළ අවස්ථා කිහිපයක් අරගෙන ඒ සමස්ත ප්‍රපංචය සම්බන්ධයෙන් මේ සමස්ත සිදුවීම සම්බන්ධයෙන් සාමාන්‍යකරණයක් ගොඩනගා ගැනීම තමයි උද්ගමනයේදී සිද්ධ වෙන්නේ. අපි මෙහෙම හිතමු. අපි කපුටන්ගේ පාට අධ්‍යයනය කරන්න ඕන සූදානම් වෙනවා. මා ඇතුළු මාගේ විද්‍යාඥ කණ්ඩායම කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර කියන ප්‍රදේශවල කපුටන් නිරීක්ෂණය කරමින් ගමන් කරනවා. එතකොට අපි කියනවා කොළඹදී දුටු කපුටන් කොළ පාටයි. ගාල්ලේදී දුටු කපුටන් කොළ පාටයි. මාතරදී දුටු කපුටන් කොළ පාටයි. ගම්පහදී දුටු කපුටන් කොළ පාටයි. යාපනයේදී දුටු කපුටන් කොළ පාටයි. ඔන්න අපි සාකල්‍යවාචී නිගමනයක් ගම්‍ය කරගන්නවා මේ අවයව හරහා, මේ සීමිත අවයව හරහා මේ විශ්වයේ යම්තරක කපුටෙක් ඉන්නවද ඒ සියලු කපුටන් කොළ පාටයි. නමුත් අපිට ඉන්දියාවේ කපුට මගේ අරුණා, පැපුවා නිව් ගිනියාවේ කපුට මගේ අරුණා, බර්මියුඩා ත්‍රිකෝණයේ උඩින් පියාඹන කපුට මගේ අරුණා, අයිෆල් කුල්ලේ මේ අවස්ථාවේ වහලා ඉන්න කපුට මගේ අරුණා, ආර්ක්ටික් සාගරයේ උඩින් පියාඹන ඇන්ටාර්ක්ටිකාවේ ඉන්න කපුට මගේ අරුණා. මේ ලෝකයේ මේ විශ්වයේ කපුටෝ ඉන්නවා නම් කියලා අපිට හිතන්න පුළුවන්. කපුටෝ සිටිය හැකි සහ සිටිය යුතු සෑම තැනකම ඉන්න කපුටන්ගෙන් අපි සීමිත ශේෂ්ත්‍රයක් විතරක් පරීක්ෂාවට ලක් කරලා කියනවා විශ්වයේ ඉන්න හැම කපුටෙක්ම කළු පාටයි කියලා. මෙහෙම හිතමුකෝ. සිරිපාල හොරෙකි, සෝමපාල හොරෙකි, ඥානපාල හොරෙකි, කුමාරසිංහ හොරෙකි, පියසිරි හොරෙකි. එම නිසා සියලු පිරිමින් හොරුන්නේ. දැන් සමහර කාන්තාවක් කියනවා එයත් වංචා කළා, මෙයත් වංචා කළා, මෙයත් වංචා කළා, මෙයා බොරු කළා, හැම පිරිමියාම එකයි කියලා උද්ගාමී විදියට කියනවා. නෑ. එහෙම සීමිත ශේෂ්ත්‍රයක් විතරක් බලලා අසීමිත ශේෂ්ත්‍රයක් පිළිබඳව අතීත අනාගත වර්තමාන කියන ත්‍රිකාලික ශේෂ්ත්‍රයක් පිළිබඳව අට දිසාවේ දස දිසාවේ සිට සමස්තය පිළිබඳව එහෙම එකෙක් දෙන්නෙක් දිහා බලලා කියන්න බෑ. හරිද? ඒ කියන්නේ කිසියම් ප්‍රපංචයකට අදාළ විශේෂ අවස්ථා කිහිපයක් නිරීක්ෂණය කරලා ඊට අදාළ සාමාන්‍යකරණයක් ගොඩනගා ගැනීම කොච්චර තාර්කිකද බුද්ධිගෝචරද කියලා ඕගොල්ලෝ කල්පනා කරන්න. නමුත් උද්ගමනවාදී විධි ක්‍රමේදී සිද්ධ වෙන්නේ එහෙම සීමිත ප්‍රපංචයන් දෙස අධ්‍යයනය කරලා සාකල්‍යවාචී නිගමනයක් ගොඩනගගෙන සරලව කියනවා නම් ප්‍රපංච යම්කිසි ප්‍රපංචයකට අදාළ විශේෂ සිදුවීම් ගණනාවක් අධ්‍යයනය කිරීම මගින් ඊට අදාළ සාමාන්‍යකරණයක් ගොඩනගා ගැනීම තමයි උද්ගමනවාදී විධි ක්‍රමයේ කාරණා වෙන්නේ. එතකොට ජේ.එස්. මිල් කියන ජෝන් ස්ටුවර්ට් මිල් කියන පුද්ගලයා ප්‍රකාශ කරනවා මේ උද්ගමනය ගොඩ නැගෙනවා කියලා උද්ගමනයේ පදනම කියලා කාරණා දෙකක්. පළවෙනි එක තමයි ස්වභාව ධර්මයේ තියෙන ඒකරූපීතා මූල ධර්මය. දෙවැනි එක හේතුඵල සම්බන්ධ නියතිවාදය. ස්වභාව ධර්මයේ ඒකරූපීතා මූල ධර්මය කියන්නේ මේ ලෝකය නියතයක් බව. ඒකරූපීතාවයක් තියෙන්නේ. මේ ලෝකයේ තියෙන සියල්ලම යම්කිසි හේතුවකට අනුව තියෙන දෙයක් කියලා විශ්වාසය. හේතුඵල සම්බන්ධ නියතිවාදය කියන්නේ අතීත අනාගත වර්තමාන කියන ත්‍රිකාලික සිදුවීම් දාමයන්ගේ සම්බන්ධයක් තියෙනවා. මේ හේතුවෙන් මේ ඵලය හටගන්නවා. මේක අදත් එහෙමයි, හෙටත් එහෙමයි, අතීතයේත් එහෙමයි. හේතුඵල සම්බන්ධය නියතයි. ඒක කිසිම දෙයකින් වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඕක මත තමයි ඔන්න සිද්ධාන්තයේ මත තමයි මේ උද්ගමනවාදය කියන මහා විශාල විධික්‍රමය ගොඩනැගෙන්නේ. එතකොට දැන් අපි කතා කරමුකෝ මේ ස්වභාව ධර්මයේ නියතිවාදය සහ ඒකරූපීතාවාදය කියන එකේ දුර්වලතා කතා කරන්න කලින් අපි කතා කරමු සමස්තයක් විදිහට උද්ගමනයේ තියෙන පොදු දුර්වලතාවය මොකක්ද කියලා. දුර්වලතාවයන් මොකක්ද කියලා. අපි කලිනුත් කිව්වා අත්දකින ලද සීමිත ක්ෂේත්‍රයක් අනුසාරයෙන් අත්දකින්නේ නැති අත්දැකීමට
හම්බුනේ නැති අසීමිත ශේස්ත්‍රයක් පිළිබඳව අපි කොහොමද නිගමනයක් කරා එළඹෙන්නේ? හරිද? කොයි මිනිහත් එකයි, කොයි ගෑණිත් එකයි, හැම ගෑණියෙක් එක්කම ගිහිල්ලාද? හැම මිනිහෙක් එක්කම ගිහිල්ලාද? ඔය හැම හාමුදුරු කෙනෙක් මෙහෙමයි. අපි මිනිසුන්ගේ තියනවනේ එහෙම. ඉතින් කොච්චර බලන්න උද්ගමනය කියන්නේ කොච්චර මේ තර්ක ගෝචර නොවන කාරණාවක්ද? අපි දැන් සමාජ විද්‍යාත්මක කාරණා නැතුව අපි කතා කරමු මෙහෙම සෑම අඩි 6ක පිරිමියෙක්ම අන්ධභාවයෙන් පෙළෙයි කියන නිගමනය ලබා ගන්නවා මෙහෙම. ඒ නිගමනය අපි ලබා ගන්නවා මෙහෙම. නවීන් අඩි 6ක් බැවින් ඔහු අඩි 6ක අන්ධයෙක් බැවින් මෝහන අඩි 6ක අන්ධයෙක් බැවින් හසිත් අඩි 6ක අන්ධයෙක් බැවින් හිරුණ අඩි 6ක අන්ධයෙක් බැවින් සියලු අඩි 6 පිරිමි අන්ධ වේ. අඩි 6 පිරිමින් අඩි 6 අන්ධ පිරිමින් බැවින්. එතකොට මේ අංග සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ අඩි 6ක අන්ධ පිරිමි 10 දෙනෙක් තියා බලලා අපි ගොඩනගා ගන්නවා නම් අඩි 6 අන්ධ පිරිමි අඩි 6 පිරිමි ඔක්කොම අන්ධයි කියලා. ඒක කොච්චර සාධාරණද? ඊළඟ කාරණාව තමයි දැන් විද්‍යාඥයා සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙතක් තියෙනවා. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ පිළිබඳ යම් අවබෝධයක් ඇති කියලා. ඒ හින්දායි මම මේ පාඩම මුලම ඉඳලා නැතුව යම් එක්තරා දියුණු තැනක ඉඳලා ආරම්භ කරන්නේ සංවාදයට ලක් කරන්න සාකච්ඡා කරන්න. දැන් විද්‍යාවේ පොදු ක්‍රමවේදයක් තියෙනවානේ. මොකක්ද පොදු ක්‍රමවේදය? විද්‍යාත්මක ක්‍රමය. විද්‍යාඥයෙක් අනුගමනය කරනවා කියලා කියන පොදු ක්‍රමවේදය. ඒක තියෙනවා මෙන්න මෙහෙම කාරණා කිහිපයක්. 1. ගැටලුවක් ඇතිවීම. 2. උපන්‍යාසයක් ගොඩනගා ගැනීම. 3. අනාවැකි ගොඩනගා ගැනීම. 4. පරීක්ෂණ සිදු කිරීම. උපන්‍යාස පිළිගැනීම හෝ බැහැර කිරීම. ගැටලුවක් කියන්නේ මේ ලෝකයේ අපි මේ වර්තමාන තියෙන දැනුමෙන් අපි සතුව තියෙන දැනුමෙන් තේරුම් ගන්න බැරි එක්තරා අවස්ථාවකට එක ප්‍රපංචයකට සංසිද්ධියකට අපි කියනවා ගැටලුවක් කියලා. උපන්‍යාසයක් කියන්නේ මොකක්ද? එකී ගැටලුව සඳහා తాවකාලිකව ගොඩනගා ගන්න ලබන විසඳුමක්. උදාහරණයක් විදිහට මේ. අපි ගෙදරින් දොර වහලා යනවා. අපි ගෙදර එද්දී ඈත දීලා අපිට පේනවා දොර ටිකක් ඇරලා කියලා වෙන්න විදිහක් නැහැ. ගැටලුවක් ඔන්න ගැටලුවක් ඇති වුණා. අපේ දැන් තියෙන දැනුමෙන් අපිට අවබෝධයක් නැහැ කොහොමද දොර ඇරුනේ කියලා. දැන් අපි ඈත තියලා අනුමානයක් කරනවා හරි දොර ඇරිලා තියෙන්නේ හොරු පැනලක් දන්නේ. හොරු පැනලක් දන්නේ කියන්නේ ඒක ඇත්තම වෙන්න ඕනේ නැහැ. ඒක අර කල්පිතයක්. ඒක අර ගැටලුව සඳහා ගොඩනගා ගනු ලබන తాවකාලික විසඳුමක් පමණයි. කල්පිතයක් පමණයි. ඒක අත්හදා බැලිය යුතුයි. මේක ඇත්තද කියලා පරීක්ෂණයට භාජනය කළ යුතුයි. ඊට පස්සේ ඒ උපන්‍යාසය අනුසාරයෙන් පරීක්ෂකයා ගැටලු ඇති වෙච්ච පුද්ගලයා ඔන්න දැන් අනාවැකියක් ගම්ම කරගන්නවා. හොරු පැනලා නම් රත්තරන් බඩු ටික හොරකම් කරලා තියෙන්නට ඕන. ආච්චුව කඩලා තියෙන්නට ඕන. සල්ලි ටික හොරකම් කරලා තියෙන්නට ඕන. ඔහු ගෙට යනවා. පරීක්ෂණය ඔන්න සිදු කරනවා. ගිහිල්ලා බලනවා. පරීක්ෂා කරලා බලනවා. මාළේ තියනවාද? රත්තරන් බඩු ටික තියනවාද? සල්ලි තියනවාද? ලාච්චුව කඩලාද? ඇතැම් විට එහෙම නැත්නම් කියන්න සම්භාවිතාවක් තියෙනවා. එහෙම කඩලා නැත්නම් ආභරණ ටික තියෙනවා නම් මට අමතක වෙලා ඇති මම ගොඩනගාගත්තු උපන්‍යාසයේ මම වගේ සැකේ වැරදි කියලා ඔන්න කියන්න පුළුවන්. අරව වෙලා නම් රත්තරන් බොට් ටික හොරකම් කරලා නම් සල්ලි ටික හොරකම් කරලා ලාච්චුව කැඩිලා නම් ඔන්න විශාල සම්භාවිතාවයක් ඇති වෙනවා. 90ක විතර සම්භාවිතාවක් ඇති වෙනවා. ගෙට හොරු පැනලා අපේ ගෙදර හොරු කඩලා කියලා. හරිද? නොවෙන්නත් ඉඩ තියෙනවා. හරිද? එහෙම තමයි විද්‍යාවේ කිසිම දෙයක් 100%ක් ඇත්ත නෑ. ඒ හින්දා දැන් අපිට මේක බලද්දි මේක දිහා බලද්දිම පැහැදිලි දුවේ පුතේ උපන්‍යාසයක් කියලා දෙයක් පරීක්ෂණයට කලින් තියෙන්නට ඕන. සැකයක් තියෙන්නට ඕන. උපන්‍යාසයක් పూర్වීය යුතුයි විද්‍යාඥයාගේ පරීක්ෂණය සඳහා. නමුත් උද්ගමනවාදී තරයේ කියනවා උද්ගමනවාදීන් එක හෙලා කියනවා විද්‍යාවේ මේ අපි අනුගමනය කරපු මාර්ගයේ උපන්‍යාසයක් పూర్ව වෙන්නේ නැහැ. ඕගොල්ලෝ කියන ආකාරයකට උපන්‍යාසයක් අපේ විද්‍යාවේ මුලින් එන්නේ නැහැ. උපන්‍යාස పూర్ව වෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම හිතමුකෝ. ඒගොල්ලෝ කරපු පරීක්ෂණයන්නේ කපුට කළු පාටයි කියන පරීක්ෂණේ. කළු පාට පිළිබඳ දල අවබෝධයක් නැත්නම්
කළු පාට පිළිබඳ යම් අදහසක් නැත්නම් කපුටෝ කියන ඒකකයම තෝරාගෙන අපි කොහොමද කළු පාට හැම කපුටම කළු පාට ද කියලා බලන්නේ? සැකයක් තියෙනවා. උපන්‍යාසයක් ඔවුන් නොකියුවට ඔවුන්ගේ ඇතුළේ උපන්‍යාසයක් තිබිලා තියෙනවා අවිඥානික. ඒ හින්දා අර විද්‍යාඥයා අනුගමනය කරන සම්ප්‍රදායික මාර්ගයෙන් ඔවුන් මිදෙනවා. විද්‍යාත්මක ක්‍රමය තුල ඔවුන් පිළිටන්නේ නැහැ. ඒ හින්දා උද්ගමනවාදී විධික්‍රමය ඔවුන්ගේ වචනයට අනුව, ඔවුන්ගේ හැඳින්වීමට අනුව, උද්ගමනවාදීන්ගේ අදහසට අනුව විද්‍යානුකූල නැහැ. මොකද විද්‍යාවේ පොදු ක්‍රමය ඒකට නැහැ. විද්‍යාත්මක ක්‍රමය උන් අනුගමනය කරන්නේ උන්ට උපන්‍යාසයක් පූර්ව වෙන්නේ නැති බව උන් කියනවා. නමුත් හොඳින් බැලුවොත් එහෙම ඔවුන් කිව්වට උන්ට උපන්‍යාසයක් පූර්ව වෙන්නේ නැහැ කියලා ඔවුන්ටත් උපන්‍යාසයක් පූර්ව වෙන බව අපට පැහැදිලි. ඒ කියන්නේ ඔවුන්ගේ අදහස් තමයි මේ උපන්‍යාසයක් හදාගන්නේ නිරීක්ෂණය කරාට පස්සේ කියලා. නිරීක්ෂණය කියන්නේ මේ අනුභවික ඔවුන් ඒක නිරීක්ෂණයට පරීක්ෂණයේ කොටස් දෙක නිරීක්ෂණය සහ සම්පරීක්ෂණයනේ. නිරීක්ෂණය කරාට පස්සේ තමයි ඔවුන් උපන්‍යාසයක් ගම්මේ කරගන්න ගොඩනගා ගන්න කියලා ඔවුන්ගේ අදහසේ තියෙන්නේ. නමුත් හොඳාකාරව මේ පරීක්ෂණය දිහා බලන් හිටියොත් අපිට තේරෙනවා ඔවුන්ගේ මේ ක්‍රියාපටිපාඨය දිහා බලන් හිටියොත් තේරෙනවා ඔවුන්ටත් උපන්‍යාසයක් පූර්ව වෙලා තියෙනවා. ඔවුන් පිළිගන්නේ නැති වුණාට උඩ උද්ගමනවාදී විධික්‍රමයේ දැන් මම ඒක නවතත් උන්නම් කියන එක තරමක් සංකීර්ණ නිසා. ඒ විද්‍යාවේ පොදු ක්‍රමයේ තමයි ගැටලුවක් ඇතිවීම. తాවකාලික විසඳුමක් ගොඩනගා ගැනීම, අනාවැකි පළ කිරීම, නිරීක්ෂණ සම්පරීක්ෂණ වලට ලක් කිරීම සහ උපන්‍යාසය පිළිගැනීම හෝ වැහැර කිරීම. එතකොට මේ පොදු ක්‍රමයේ නිරීක්ෂණයට පෙර ආතුව කියන කාරණාවක් තමයි මේ ඍජුවම උපන්‍යාසයක් තිබිය යුතුයි නිරීක්ෂණයක් සිදු කරන්න නම් කියන එක. නමුත් උද්ගමනවාදීන් කියනවා ඔවුන්ට නිරීක්ෂණයට අදාළ වෙන්නේ නැහැ උපන්‍යාසයක්. ඔවුන් නිරීක්ෂණයෙන් පස්සේ තමයි උපන්‍යාසයක් ගොඩනගා ගන්න කියලා. නමුත් දැන් උදාහරණයක් විදියට කළු පාට කියන එක සියලු කපුට කළු පාටයි කියන්න අපි ගත්ත එකම ගම්මුකෝ. කොළඹ කපුටන් කළු පාටය, ගම්පහ කපුටන් කළු පාටය, කළුතර කපුටන් කළු පාටය, මහනුවර කපුටන් කළු පාටය, යාපනයේ කපුටන් කළු පාටය, ගාල්ලේ කපුටන් කළු පාටය, මාතර කපුටන් කළු පාටය. එම නිසා සියලු කපුටන් කළු පාටයි. පරීක්ෂකයා ගිහිල්ලා මේ ක්ෂේත්‍රයට බලන්නේ කපුට දිහා විතර නම් ඒ කපුටත් කළු පාටද කියන එකම නම් බලන්න උපන්‍යාසයක් තිබිලා නැද්ද? තිබිලාද නැද්ද කියලා ඒගොල්ලෝ කොච්චර කිව්වද? ඒ හින්දා උද්ගමනවාදය ඔවුන්ගේ අර්ථයෙන් විද්‍යාවේ පොදු ක්‍රමයට පටහැනි එක දුර්වලතාවයක්. නමුත් හොඳාකාරවම උද්ගමනවාදයේ යම් උපන්‍යාස පූර්වභාවයක් අපිට දකින්නට පුළුවන්. ඊළඟට අපි ඊළඟ දුර්වලතාවය තුන්වන දුර්වලතාවය විදිහට බලමු. එහෙම විද්‍යාත්මක ක්‍රමයට විද්‍යාවට පොදු ක්‍රමයක් නැහැ. විද්‍යාවේ මේ විද්‍යාඥයෝ මේ සියලු විද්‍යාඥයෝ අනුගමනය කරන්නේ එකම ක්‍රමයක් කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් පෙනිසිලින් හොයාගන්නේ අහම්බේකින්. ඔහු විද්‍යාගාරයේ පරීක්ෂණයක් අතරතුර ඔහුට අතපසු වීමකින් ඔහු ඒක හරියාකාරව තැන්පත් කරන්න නැතුව ඒ පරීක්ෂණ භාණ්ඩ ගෙදර ගිහිල්ලා අහුවදා එනකොට ඔහු දකිනවා පෙනිසිලින් නිර්මාණය වෙලා තියෙන එක හම්බයක්. මාරි කියුරි රේඩියම් හොයාගන්නේ එක්තරා ආකාරයක සැකයක් ඔස්සේ ගමන් කරනවා. ඒක පෙනිසිලින් හොයාගත්ත ක්‍රමවේදය නෙමෙයි, වෙන ක්‍රමවේදයක්. නිව්ටන් ගුරුත්වාකර්ෂණවාදය පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්නේ සරල සංසිද්ධියකින්. ඔයගොල්ලෝ කවුරුත් ඒ කතාව දන්නවනේ, සරල සංසිද්ධියකින්. අපි ඩාවින්චි පරිණාමවාදය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්නේ දීර්ඝකාලීන පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට. එතකොට එක එක විද්‍යාඥයෝ තමන්ගේ දැනුම සොයා ගැනීම පිළිබඳ තමන්ගේ අභිමතයන් සාධනය කර ගැනීම පිළිබඳ උපන්‍යාසයන් ගම්ම්‍ය කර ගැනීම පිළිබඳ පරීක්ෂණයන් ඔප්පු කර ගැනීම පිළිබඳ අනුගමනය කරලා තියෙන ක්‍රියාකලාපය විවිධයි විශේෂයි. එතකොට විද්‍යාවේ පොදු ක්‍රමයක් ඔය උද්ගමනවාදීද නිගාමීද කියලා අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අනිත් කාරණාව තමයි නිරීක්ෂණ භාෂාව. ප්‍රත්‍යක්ෂයසු අතුරු නිරීක්ෂණ භාෂාව වාද බරිතද කියන එක. ප්‍රත්‍යක්ෂය ප්‍රධාන කොටගත්ත නිරීක්ෂණ භාෂාව වාද බරිතද කියන එක අපි උදාහරණයකට මෙහෙම ගමු.
එක්ස්රේ කාඩ් පතක් කුඩා දරුවෙක්ට ලබා දෙනවා. ඒ කුඩා දරුවා එක්ස්රේ කාඩ් පත අරගත්ත ගමන් කියනවා ෂා මේක හොඳයි මට ඩ්‍රම් සෙට් එකක් හදන්න කියලා. ඕකම ලබා දෙනවා අපි පාසල් ශිෂ්‍යයෙක්ට. ඒ පාසල් ශිෂ්‍යයා කියනවා මේ එක්ස්රේ කාඩ් එකක් නේ. මේ කවුරුහරි මිනිස්සෙක් තමන්ගේ ශරීරයේ එක්ස්රේ කිරණ මගින් ලබාගත් එක්ස්රේ කාඩ් පත. ඕකම අපි දෙනවා වෛද්‍ය ශිෂ්‍යයෙක්ට. වෛද්‍ය ශිෂ්‍යයා කියනවා මේ එක්ස්රේ කාඩ් එක. මේක මං හිතන්නේ මේ පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ ශරීරයේ මේ අවයවය පිළිබඳ පරීක්ෂා සිදු කරපු එක්ස්රේ කාඩ් පතක්. ඕකම අපි දෙනවා විශේෂඥ වෛද්‍යවරයෙක්ට. ඔහු ගත් ගමන් කියනවා හරි මේක මේ රෝග ලක්ෂණ තියෙන රෝගියෙක්ගේ එක්ස්රේ කාඩ් පතක්. අපි දැනුම කියන කාරණාව නිරීක්ෂණය කියන කාරණාව එකිනෙකාට සාපේක්ෂව වෙනස්. අපි මේව ගමුකෝ කර්මය පිළිබඳ සංකල්පය නිරාගමිකේ දරන අදහස නෙමෙයි බෞද්ධයෙක් දරන්නේ. කර්මය කියන සංකල්පය පිළිබඳව මුස්ලිම් ජාතිකයෙක් ඉස්ලාම් භක්තිකයෙක් දරන අදහස නෙමෙයි කතෝලිකයෙක් දරන්නේ. ලෝකයේ උපත සම්බන්ධයෙන් ඉස්ලාම් භක්තිකයෝ කියනවා අල්ලාහ් ලෝකේ නිර්මාණය කරා කියනවා. කතෝලික භක්තිකයෝ ක්‍රිස්තියානි භක්තිකයෝ කිතුනෝ කියනවා ලෝකය ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මවාලුසේක කියනවා. හින්දුන් කියනවා බ්‍රාහ්මනස්ය මුකමාසිත බාහුරාජාන් යහ්තුත පුරුත්තදසයත් වෛශ්‍ය පභ්‍යං සුද්ධජයති. බෞද්ධයෝ කියනවා ලෝකේ ආරම්භයක් ගැන හොයන්න යන්න එපා. නිරීක්ෂණ භාෂාව එකිනෙකාට අනුව වෙනස්, පුද්ගලයාට අනුව වෙනස්, සමාජ කණ්ඩායමට අනුව වෙනස්, අධ්‍යාපනයට අනුව වෙනස්. ඒ යුගවල පිළිගන්න විශ්වාසයන්ට අනුව වෙනස්. රාත්‍රී කාලයේ අහස බලන චීන ජාතිකයෙක්ට සහ රාත්‍රී කාලයේ අහස බලන ශ්‍රී ලංකා ජාතිකයෙක්ට අහස පේන්නේ දෙවිදිහකට වෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රත්‍යක්ෂ ස්ථාවර අවිචල නිශ්චිත නිරීක්ෂණ භාෂාවක් ලෝකෙ නැහැ. උද්ගමනවාදීන් Taman ඇසට දකින සෑම දෙයක්ම, කනට ඇහෙන සෑම දෙයක්ම, නහයට දැනෙන ගඳ සුවඳ සෑම දෙයක්ම, දිවට දැනෙන හැම රසයක්ම, සමට දැනෙන සෑම ස්පර්ශයක්ම හැමෝටම එක වගේ දැනෙන්නේ කියලා වැරදි ආපෝදකේ තියා. ඒ කියන්නේ නිරීක්ෂණ භාෂාව ස්ථාවරයි, අවිචලයි, එකමයි, සත්‍යයි, පරම සත්‍යයි කියලා පිළිගනිමු. නමුත් තාර්කිකව නිරීක්ෂණ භාෂාව වාද බරිතයි. ඒ වාදයන්ට අනුකූලවයි නිරීක්ෂණ භාෂාව හැඩ ගැහිලා තියෙන්නේ. දැන් මේක අර කපුට හොයන්න වගේ අපි මේ ළඟ දුර්වලතාවය කතා කරන්නේ. මේක අර කපුට හොයන්න වගේ, සුදු මිනිස්සු හොයන්න වගේ, උස මිනිස්සු හොයන්න වගේ, අඩි 6කට වඩා වැඩි මිනිස්සු හොයන්න වගේ මේ පොඩි ක්ෂේත්‍ර වලට මේක ගන්න පුළුවන්. පුළුල් උපන්‍යාස වලට උද්ගමනවාදය සාර්ථක විධික්‍රමයක් නෙමෙයි. අපි මෙහෙම හිතමුකෝ කපුටෝ දැන් කොළඹ ගම්පහ කළුතර ගාලට ඇවිදලා ගිහිල්ලා කපුටොන්ගේ පාට බලලා ඇවිල්ලා සටහනක් කියාගෙන අපිට පොදු නිගමනයකට ආවා, සාමාන්‍යකරණයකට ආවා සියලු කපුටු කළු පාටයි කියලා. ඒක අර මේ සීමිත ශාස්ත්‍රයක් නේ. පොඩි ප්‍රමාණයක ඇවිදලා ගිහිල්ලා ලෝකේ ඕන තැනකට ගිහිල්ලා වීසා අරගෙන ටිකට් අරගෙන ගිහිල්ලා උනත් කපුටු කළු පාටද කියලා බලන්න එන්න පුළුවන් නේ. ගුරුත්වාකර්ෂණ වාදය වගේ පුළුල් උපන්‍යාසයකට කොහොමද උද්ගමනවාදය වගේ විධික්‍රමයක් භාවිත කරන්නේ? ඒක සාර්ථක නැහැ. පරිණාමවාදය වගේ අතිවිශාල අති දැවැන්ත ක්ෂේත්‍රයකට උපන්‍යාසයකට අපි කොහොමද උද්ගමනවාදය වගේ නිරීක්ෂණය මත පදනම් වෙච්ච විධික්‍රමයක් ලබා ගන්නේ? දැන් මෙහෙම හිතමුකෝ අපි චිම්පන්සියෙක් ගෙනල්ලා චිම්පන්සිය දිහා බලාගෙන ඉන්නද? දැන් මිනිහෙක් වෙයි කියලා බෑ. ඒක සාර්ථක නැහැ. අවුරුදු 100ක් බලන් හිටියත් ඒක චිම්පන්සිය මැරලා ගිහලා තව චිම්පන්සියෙක් එනවා නිසා චිම්පන්සියගේ වෙනසක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාල උපන්‍යාස පරීක්ෂාවට ලක් කරන්න මේ ක්‍රමවේදය සාර්ථක එකක් නෙමෙයි. ඊළඟට අපි කතා කරා උද්ගමනවාදයේ පදනම කියන කාරණාවක් ගැන. ජේ.එස්. මිල්ගේ, ජෝන් ස්ටුවර්ට් මිල්ගේ උද්ගමනවාදයේ පදනම කියලා කාරණාවන් ටිකක් ස්වභාව ධර්ම ඒකරූපීතාවාදය සහ හේතුඵල සම්බන්ධ නියතිවාදය. ඒකරූපීතාවාදය කිව්වේ නිශ්චිත හේතු නිශ්චිත ඵල ගේනවා කියලානේ. අපි දන්නවා මල් පැල වලට වතුර දැම්මහම ඒ පැල සනුසාරව වැඩෙනවා. ඒක වතුර දැමීම කියන හේතුව නිසා
ගස සරුසාරව වර්ධනය වීම කියන ඵලය ගේන බව සත්‍යයි. අපි අදත් වතුර දාලා මේ පැය වතුර දාලා මේ ඊළඟ පැය වතුර දාලා පැය 24ම මල් පැලයකට වතුර දාලා ඉන්නවා නම් ඒක කන්ටිනියු 24/7 කරනවා නම් මේ සතිය දවස් 7ේම පැය 24ම මේ මුළු පැය 100 ගාන පුරාවටම දිගින් දිගටම අර මල් පැලයට වතුර දාගෙන ඉන්නවා නම් ඒක අර ස්වභාව ධර්මයේ නියතිවාදයක විදියට වතුර දාන එකෙන් අනිවාර්යයෙන්ම ගහ වැවෙනවා කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ වතුර දාන හේතුව නිසාම ඒ ගහ මැරෙනවා. එතකොට වතුර දැම්මම ගස් වැවෙනවා නෙමෙයි. ඒ හින්දා නිශ්චිත හේතු නිශ්චිත ඵල ගේන්නේ නැහැ දරුවෝ. නිශ්චිත හේතු නිශ්චිත ඵල ගේන්නේ නැහැ. කෙනෙක්ට කනට ගැහුවාම ඒ කෙනා දක්වන ප්‍රතිචාරය පෙරලා කණ්ඩ ගහලක වුණාට තව කෙනෙක්ගේ කණ්ඩ ගැහුවාම මේක වෙනස් වෙන්න පුළුවන්. කනට ගැහුවාම ප්‍රතිඵලය විතර කණ්ඩ ගැහිමම බලාපොරොත්තු වෙන්න එපා. පිහින් ගැනීමක් වගේ දෙයක්ත් වෙන්න පුළුවන්. සමාවදීමක් වෙන්න පුළුවන් අපි ජීවත් වෙන ලෝක එකක් එක්ක. අනුගත කරලා බලමු එහෙනම්. එතකොට උද්ගමනයේ පදනමේ එකක් වැරදි. දෙවෙනි එක බලමුකෝ. හේතුඵල සම්බන්ධයේ පිළිබඳ මේ නියතිවාදය. ලෝකයේ වර්තමානයේ පිළිගැනීම තමයි එක හේතුවකින් එක ඵලයක් හටගන්නේ නැහැ. යම්කිසි ඵලයක් හටගන්න හේතු ගණනාවක් සමන්විත විය යුතුයි කියන්නේ. උදාහරණයක් විදිහට මලක් පිපෙන්න ඉරෙලිය විතරක් තිබිලා මදිනේ. මල් ගහක් තියෙන්න ඕන. පෝෂණය තියෙන්න ඕන ගහට. මල් පොහොට්ටුවක් එන්නට ඕන. ඒක අදාළ කාලයේ කාලගුණයත් එක්ක මල් පොහොට්ටුව විකසිත වෙලා මලක් දෙන්න ඕන. එතකොට ඒකට එක හේතුකින් එක ඵලයක්ද හේතුඵල සම්බන්ධය පිළිබඳ නියතයක් තියනවද නැහැ. ලෝකේ වර්තමාන පිළිගැනීම බහු හේතුඵලවාදය. ඒ හින්දා උද්ගමනයේ පදනමම ජෝන් ස්ටුවර්ට් මිල්ගේ පදනමම බොරුවක් වැරදි අතාර්කිකයි බුද්ධිගෝචර නැහැ. ඒ නිසා උද්ගමනවාදී විධික්‍රමයක් විදියට අසාර්ථකයි දුර්වලතා රැසකින් සමන්විතයි. ඒ නිසා ලෝකයට අවශ්‍ය වුණා තව විධික්‍රමයකට පියමන් කරන්නට ගමන් කරන්නට. එහෙම ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ සාකච්ඡා වෙන්න ගත්තා. මේ නිරීක්ෂණය කරලා ලබා ගන්න දේවල් නම් මේ විද්‍යාවට සාර්ථක නෑ. ගණිතයෙන්, ජ්‍යාමිතියෙන් මේ සුද්ධ රූපික විද්‍යාවන් අනුසාරයෙන් ඒවා නියතයි. ඒ වගේන් එන්න උත්තර 100%ක් ඇත්ත. ඉන්න නිගාමී මාදිලි විධික්‍රමයකට අපි යන්නට ඕන. කියලා උද්ගමනය බොරු කියලා ප්‍රතික්ෂේප කරලා උද්ගමනය ගෑවුනොත් බොරු කියලා ප්‍රතික්ෂේප කරලා නිගාමී ක්‍රමයේ දෙකට ගියා. ඔන්න හදනවා නිගාමී මාදුලිකේ ක්‍රම දෙකක්. එකක් නිගාමී සත්‍යේක්ෂණවාදී විධික්‍රමය, අනික නිගාමී අසත්‍යේක්ෂණ විධික්‍රමය. සත්‍යේක්ෂණවාදී විධික්‍රමයේදී වෙන්නේ මොකක්ද? උපන්‍යාසයකින් අනාවැකියක් ගම්ම්‍ය කරගෙන අනාවැකී සත්‍ය අසත්‍යතාවය මත අනාවැකී සත්‍යතාවය මත උපන්‍යාසයකින් අනාවැකියක් ගම්ම්‍ය කරගෙන අනාවැකී සත්‍යතාවය මත උපන්‍යාසය පිළිගන්නවා. කාල් හෙම්පල් තමයි මේක ඉදිරිපත් කරන්නේ. කාල් හෙම්පල්ගේ නිගාමී සත්‍යේක්ෂණවාදය. උපන්‍යාසයකින් අනාවැකිය පරීක්ෂාවට ලක් කරලා සත්‍යතාවය මත උපන්‍යාසය පිළිගන්නවා. ගම්ම්‍ය ඔයගොල්ලෝ දන්නවා රූපික සංකේත තර්ක ශාස්ත්‍රයේ ගම්ම්‍ය ලකුණ උපන්‍යාසය ගම්ම්‍ය ලකුණ එම නිසා ගම්ම්‍ය අපි සත්‍යේක්ෂණය ගැන මොකක්ද කියලා කතා කරමු. කාල් හෙම්පල් විද්‍යාවට ලබා දෙනවා අර්ථකථනයක් දුවේ පුතේ. විද්‍යාව වනාහි විද්‍යාව යනු විද්‍යාව වූ කලී ආනුභූතිමය පරීක්ෂණ මගින් ප්‍රතිපත්තියක් ලෙස සත්‍යේක්ෂණය කළ හැකි ඔප්පු කළ හැකි මතවලින් යුක්ත අධ්‍යයනය විද්‍යාවයි. ආනුභූතිමය පරීක්ෂණ මගින් ප්‍රතිපත්තියක් ලෙස සත්‍යේක්ෂණය කළ හැකි මතවලින් යුක්ත අධ්‍යයනය විද්‍යාවයි කියලා කාල් හෙම්පල් කියනවා. කාල් හෙම්පල් උපන්‍යාසයකින් අනාවැකියක් ගම්ම්‍ය කර ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරනවා. ඔහු තමන්ගේ සහායට ප්‍රාථමික කරුණු සහ සහායක උපන්‍යාස කියන සහායකයන් භාවිතයන් යොදා ගන්නවා.
ප්‍රාථමික කරුණු කියන්නේ නිරීක්ෂණය ආධාර කොටගෙන ආනුභවික ලෝකයේ තිබෙන ප්‍රපංචයන් ආධාර කොටගෙන ගොඩනගා ගන්න කරුණු. සහායක උපන්‍යාස කියන්නේ නියමයන් මූල ධර්මයන් වගේ කාරණා. එතකොට ඔහු උපන්‍යාසයකින් අනාවැකියක් ගම්‍ය කරගන්නේ අර ප්‍රාථමික කරුණු එහෙම නැත්නම් නිරීක්ෂණය මත පදනම් වෙච්ච කාරණාවලට නියමයන් මූල ධර්මයන් ඒකාත්මික කරලා සංයෝජනය කරලා එකතු කරලා තමයි ඒ අනුසාරයෙන් තමයි උපන්‍යාසයෙන් අනාවැකියක් ගම්‍ය කරගන්නේ. ඒ අනාවැකිය සත්‍ය නම් උපන්‍යාසය සත්‍යයි. ඒක තමයි යුග ක්‍රමවේදය. උපන්‍යාසයේ සත්‍ය බව අනාවැකිය ඒ අනාවැකිය සත්‍ය බව උපන්‍යාසයේ සත්‍ය බව කරා වූ ගමන් කරනවා ඒ අනාවැකිය සත්‍ය බව ඔස්සේ. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණවාදය සත්‍ය නම් ඉහළට විසිකල වස්තුවක් පහළට ගමන් කළ යුතුයි. ඉහළට විසිකලා යමක් ගුරුත්වාකර්ෂණවාදය සත්‍ය නම් ඒක පල්ලෙහාට වැටෙන්නට ඕන. ඔන්න අපි රබර් බෝලයක් අරගෙන ඉහළට විසික් කරනවා. ඇත්ත නේන්න. සත්‍යේක්ෂණයි නේන්න. සත්‍යයි නේන්න. පහළට වැටුණානේ අපි පිළිගන්නවා. ගුරුත්වාකර්ෂණවාදය ඇත්තයි. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂකවාදය සත්‍ය නම් විශාල ගුරුත්වජ ක්ෂේත්‍රයක් අසලින් ගමන් කරන ආලෝක කිරණයක් ඒ දෙසට නැමී ගමන් කරන්නට ඕන. ශ්‍රීමත් ආතර් එඩින්ටන් ඒ පිළිබඳ 1919 දී පර්යේෂණයක් කරනවා ඇත්ත නේන්න. අයින්ස්ටයින් කිව්වේ ඇත්ත නේන්න. ඇත්ත කිව්ව නිසා සත්‍යේක්ෂණය වුණ නිසා ඔප්පු වෙච්ච හින්දා සත්‍යේක්ෂණ ක්‍රියාමාර්ගය තමයි විධික්‍රමය කියන පදනම මත ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂකවාදය අද ලෝකෙ පිළිගන්නවා. දැන් අපි කතා කරමු. දැන් අපි ඒක මොකක්ද කියලා දැනගත්තා. ඒක ලක්ෂණ මොකක්ද කියලා දැනගත්තා. ඒක වෙන්නේ කොහොමද කියලා දැනගත්තා. ලක්ෂණ හිතනවා මේක සත්‍යේක්ෂණ මාර්ග මේක නිගාමී ක්‍රමවේදයක්. මේක ආනුභවිකව පරීක්ෂණ සම්පරීක්ෂණ වලට ලක් නිරීක්ෂණ සම්පරීක්ෂණ වලට ලක් කරන එකක්. තවත් එකක් විදිහට ගන්න පුළුවන් මේක ඔප්පු කිරීම මත පදනම් වෙච්ච විධික්‍රමයක්. ඊළඟට ගන්න පුළුවන් පරාතනික කරුණු සහ සහායක උපන්‍යාස ආධාර කරගෙන සිදු කරන විධික්‍රමයක් කියලා අපිට ගන්න පුළුවන්. මේ උදාහරණ විදිහට ගුරුත්වාකර්ෂණවාදය ගන්න පුළුවන්. සාපේක්ෂකවාදය ගන්න පුළුවන්. ඕලට තව උදාහරණ දෙනවා ගන්න පුළුවන්. උදාහරණ වැඩි වෙන ප්‍රශ්නයේ ශක්තිමත් භාවයේ උත්තරේ ශක්තිමත් භාවය ඉතාම ඉහළයි. දැන් අපි දුර්වලකම් දිහා බලන්න ඕනේ. අපි විධික්‍රම පාඩමක් දිහා ගත්තාම ඒකේ තියෙන ලක්ෂණ ඒක මොකක්ද කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒකේ ලක්ෂණ දැනගන්න ඒවා ලියන්න පුළුවන්කම තියෙන්නට ඕන මතකේ. ඊළඟට ඒකේ තියෙන දුර්වලතා හඳුන ගන්නත් ඕන. පළවෙනි දුර්වලතාවය තමයි නිගාමී මාදිලි විධික්‍රමයක අනිවාර්යෙන්ම නිගාමී මාදිලියට නිගාමයට පිටුපාල යමක් කරන්නට නොහැකි. මොකද ඒක පදනමම නිගාමය නිසා. එතකොට අපි මේගොල්ලන්ගේ ආකෘතිය දිහා බැලුවොත් එහෙම උපන්‍යාසයකින් අනාවැකිය ගම්‍ය කරගන්නවා. ගම්‍ය ආ. අනාවැකිය සත්‍යයි ආ උපන්‍යාසය පිළිගන්නවා. ගම්‍ය QP පුතේ මේක සංකේත තර්ක ශාස්ත්‍රයේ අනුකූලව සිදු කරලා තියෙන වැරද්දක්. මොකක්ද? අපරාංගාභාෂය. නිගාමී සත්‍යේක්ෂණවාදීන්ගේ විධික්‍රමය අපරාංගාභාෂයෙන් යුක්තයි. ඒ නිසා මේක නිගාමයට පටහැනි. පළවෙනි වැරද්ද. ඊළඟට අපි කිව්වා උද්ගමනයේ පට්ටපල් බොරු. උද්ගමනයේ ගෑවුනොත් වරදිනවා කියන පදනමෙන්නේ මේ නිගාමී ක්‍රමවේදයකට කාල් හැම්පල්ලා යන්නේ. බලන්නකො ප්‍රාථමික කරුණු කියන්නේ උද්ගමනයේ වගේම ලබාගත් නිරීක්ෂණමනේ. උද්ගමනයේ වැරදුනේ නිරීක්ෂණ මේ ආනුභවික කරුණු අරගත්ත නිසානේ මේගොල්ලන්ට අතපසු වුණානේ. මේගොල්ලෝ ගන්න එපා කිව්ව එක මේගොල්ලෝ ගත්ත කියන කාරණා. එතකොට උද්ගමනයේ ඇතුළේ ප්‍රාථමික කරුණු තුල තියෙන නිරීක්ෂණ දත්ත. ඊළඟට තව එකක් තියෙනවා අනාවැකිය සත්‍ය වන වාර ගණන වැඩි වෙන විට උපන්‍යාසයේ සත්‍ය වෙන්නේ නැහැ 100%ක්ම.
අනාවැකිය ඒගොල්ලෝ උපන්‍යාසයකින් අනාවැකියක් ඉදිරිපත් කරනවානේ. උදාහරණයක් විදියට ගුරුත්වාකර්ෂණවාදයේ ඉහළට විසිකල යමක් පහළට වැටෙනවා කියන එක උපන්‍යාසයෙන් ගම්මේ කරගන්න අනාවැකිය. උපන්‍යාසය තමයි ගුරුත්වාකර්ෂණවාදයේ සත්‍යයක් නම් ඉහළට විසිකල යමක් වස්තුවක් පහළට පතිත විය යුතුයි. ඒක ඒගොල්ලෝ අනාවැකිය පරීක්ෂාවට භාජනය කරනවා. ගම්පහදී වස්තුවක් උඩට විසික් කරාම පල්ලෙහාට වැටෙනවා. කොළඹදී උඩට විසික් කරාම පල්ලෙහාට වැටෙනවා. කටුනායකදී ඉහළට විසික් කරාම පහළට වැටෙනවා. යාපනයේදී ඉහළට විසික් කරාම පහළට වැටෙනවා. හැබැයි ඒ සෑම අවස්ථාවකදීම ඒ අය ගුරුත්වාකර්ෂණ වාදය සත්‍ය යයි කියලා පිළිගන්නේ යම්කිසි සම්භාවිතාවයකින් යුතුව. උන් අවිශ්වාසයක් තියෙන උන් තුල වෙන තැනකදී මේක කළොත් මෙහෙම නොවෙන්න පුළුවන් කියලා. සම්භාවිතාවක් තියනවයි කියලා කියන්නේ මදුවේ පුතේ. ඒක උද්ගමනවාදී ලක්ෂණ වලින් සමලංකృత එකක්, සමන්විත එකක්. පැහැදිලිනේ? එතකොට උද්ගමනවාදී ලක්ෂණක් තියෙනවා. ප්‍රාථමික කරුණු ගන්න නිසා සහ සම්භාවිතාවය තියෙන නිසා. එතකොට පළවෙනි දුර්වලතාවය තමයි ආකෘතිය දුර්වලතාවය. දෙවෙනි දුර්වලතාවය තමයි උද්ගමනවාදී ලක්ෂණ මේක සමන්විත වීම. 3 මේගොල්ලොත් අර උද්ගමනවාදී විධික්‍රමයේ වගේම නිරීක්ෂණ භාෂාව අවිචලයි කියලා කියනවා. නිරීක්ෂණ භාෂාව ප්‍රත්‍යක්ෂය අසුරු නිරීක්ෂණ භාෂාව 100% සත්‍යයි කියලා නිගාමී සත්‍යේක්ෂණවාදී විධික්‍රම වේදියොත් Tamanගේ අදහස් ප්‍රකාශ කරනවා. ඇත්තටම අපි කලින් කතා කරා ඒ පුද්ගලයාට අනුකූලව ඒ සමයේ පිළිගන්න දැනුමට අනුකූලව ඒ කාලයන්හි පිළිගන්න අදහස් මතවාද විශ්වාස ලබ්ධීන්ට අනුකූලව මිනිසුන්ගේ නිරීක්ෂණයන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම බලන්න. උදාහරණයක් විදිහට ග්‍රීක යුගයේ ඇරිස්ටෝටල් වර්ජිල් වගේ කට්ටිය අදහසක හිටියා ලෝකයේ ජීවය හටගන්නේ ඕපපාතිකවයි කියලා. අපි ඒකට කියනවා ඕපපාතික ජනනවාදය කියලා. අවුරුදු දහස් ගණනක් 1400ක් විතර මේ මතය තිබුණා මේ ලෝකයේ ජීවය හටගන්න අවුරුදු දහස් ගණනක් අවුරුදු 1000කටත් වැඩි කාලයක් මිනිස්සු පිළිගත්තා. ජීවය හටගන්නේ ඕපපාතිකවයි. මේක ජෛවීය ක්‍රියාවලියක් නෙමෙයි කියලා උන් ලෝකයේ දේවල් කලේ ඒ අවබෝධය ඒ දැනුම මත. දෙවියෝ ඉබේ ඇති වෙනවා. සර්පයෝ ඇති වෙන්නේ අශ්වයින්ගේ කෙඳි වලින්, මීයෝ ඇති වෙන්නේ රොඩු කැබලි වලින් වගේ අදහසක් තියෙනවා. නමුත් ලෝකයේ පිනකට වගේ මම ඉදිරියේදී මේ කතාව කියන්නම්. අසුකාලීනව මේ මතවාදය ජෛව ජනනවාදයට හැරෙනවා. ජෛව ජනනවාදයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ ජීවී ක්‍රියාවන් අනුව තමයි මේ ජීවය ඇති වෙන්නේ කියලා. ඒක ඔය ලුයි පාස්ටර්ගේ හංසපාතකයේ ආශ්‍රිත කතන්දරයත් එක්ක අපිට දැනගන්නට පුළුවන් වෙනවා. එතකොට මෙච්චර කාලයක් මිනිස්සු ලෝකෙ දිහා බැලුවේ ලෝකයේ තියෙන ප්‍රපංචයන් පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි පුතේ. ලෝකය මේ ඕපපාතික ජීවයක් මත පිහිටනවා කියන කාරණාවත් එක්කනේ. දැන් මිනිස්සු ලෝකෙ දිහා මේ ලෝකේ තියෙන ප්‍රපංචයන් දිහා බලන්නේ මේ ලෝකයේ පැවැත්ම තීරණය වෙන්නේ මේ සත්වයින්ගේ උපත තීරණය වෙන්නේ ජීව විද්‍යාත්මකවයි කියන කාරණා. ජෛවීයවයි කියන කාරණාව, ජෛවීය ක්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට කියන කාරණාව දැන් පිළිගැනීම. එතකොට එදා පිළිගැනීම එදා මිනිසුන්ගේ විශ්වාසය, ලබ්ධිය, මේ මිනිසුන්ගේ ඇදහිීම, මේ මිනිසුන්ගේ දැනුම. අද මේ අපේ දැනුම. ඕක තව අවුරුදු 10කින් 15කින් 100කින් වෙනස් වෙන්න විශාල ඉඩකඩක් තියෙනවා. ඒක නිරීක්ෂණ භාෂාව ස්ථිර නැහැ. ඒ කාලෙන් කාලට වෙනස් වෙනවා. ඊළඟට අනිත් දුර්වලතාවය තමයි ඇත්තටම විද්‍යාව ප්‍රගතිය කරා යන්නේ. විද්‍යාව ඉදිරියෙන් ඉදිරියට යන්නේ කුමක් මතද? විද්‍යාව ඉදිරියෙන් ඉදිරියට යන්නේ පිළිගැනීම මත නෙවෙයි, පැහැර කිරීම මත. දේවල් බොරුයි කියලා ඉවත් කරන්න, ප්‍රතික්ෂේප වීම සිද්ධ වෙන්න තමයි නැවත පරීක්ෂණ කරමින් විද්‍යාව පියවරෙන් පියවර පුරුකෙන් පුරුක ඉදිරිය කරා ගමන් කරන්නේ. ඒ තමයි විද්‍යාවේ තියෙන ස්වභාවය. ඒ නිසා ඒ දුර්වලකමත් මේකේ තියෙනවා. තව එක නිගාමී ක්‍රමයකින්, නිගාමී මාදිලියකින් නව දැනුමක් ඉපද වෙන්නේ නැහැ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා.
සියලු මිනිසුන් මැරෙන සුළුය ඇරිස්ටෝටල් මිනිසෙකි. ඔබ මට නිගමනයක් නිර්මාණය කරලා දෙන්න. ඔබ අනිවාර්යයෙන්ම දන්නවා ඇරිස්ටෝටල් මැරෙන සුළුය කියලා. ඒක මේ ඕගොල්ලෝ පිටතින් ගත් එකක් නෙමෙයි. ඒක ඕගොල්ලෝ මේ හිත වෙහෙසලා මේ රට රාජ්‍යවල ඇවිදලා පරීක්ෂණාගාරවල වෙහෙස වෙලා ගත්ත ප්‍රතිඵලයක් නෙමෙයි. ඕගොල්ලෝ ඒක ගත්තේ මම ලබා දුන්න අවයව වලින්මයි. මම ලබා දුන්න ඕගොල්ලන්ට සියලු මිනිසුන් මිය යන සුළුය ඇරිස්ටෝටල් මිය යයි කියලා අවයව දෙකක්. ඒකෙන් ඕගොල්ලෝ නිර්මාණය කරගත්ත දුවේ පුතේ ඇරිස්ටෝටල් මිය යන ඇරිස්ටෝටල් මිය යයි කියලා නිර්මාණයක්. එතකොට නව දැනුමක් එතන නැහැ. එතකොට නිගාමී ක්‍රමයක් ඇතුලේ නව දැනුමක් බිහි වෙන්නේ නැහැ. ඒකත් අපි තේරුම් ගන්නට ඕන. මේකේ තියෙන දුර්වලතාවයක් විදිහට නිගාමී මාදිලිය නව දැනුමක් උපදවන්න කොහෙත්ම විදිහක් නැහැ කියන කාරණාව. ඊළඟට දැන් නිගාමී කිව්ව ගමන්ම අපේ ඔළුවට එන්නේ ජ්‍යාමිතිය, ශුද්ධ ගණිතය, ලකය වගේ මේ රූපික නිගාමී ශාස්ත්‍රයන්නේ. එතකොට මේ දේවල් අදාළ වෙන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේ මේ ගණිතයත් එක්ක යන විද්‍යාවන්, විශේෂයෙන්ම භෞතික විද්‍යා ශාස්ත්‍රයේ. ජීව විද්‍යා ශාස්ත්‍රයේ ගණිතය මොකටද ගණිතයේ ජීව විද්‍යා ශාස්ත්‍රයේ පාදක වෙන්නේ? සමාජ විද්‍යා ශාස්ත්‍රයේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වලට ගණිතයේ බලපෑම. එහෙම කිසිම ගැළපීමක් නැහැ නේ. මිනිසුන්ගේ නිවාසවල සිදුවන කාන්තා හිංසනයට ගණිතයේ බලපෑම. නිගාමී ක්‍රමයකින් හොයන්න බෑ ඒ වගේ විද්‍යාත්මක කාරණා. ලිංගික හිංසනයේ වැඩිවීම, ළමා අපචාර වැඩිවීම සඳහා ගණිතයේ දායකත්වය. නිකන් අර මේ කුකුල් මසුරේ බෝල්ට අනයි වගේ දෙපැත්තක තියෙන්නේ. කොට නිගාමී මාදිලියක් ගැලපෙන්නේ නැහැ දුවේ පුතේ ලෝකේ තියෙන සෑම විද්‍යාවකටම. ඒ හින්දා ඒකත් ඒකේ තියෙන දුර්වලතාවයක්. විශ්වාස කරන ඕගොල්ලෝ මේක තා නන්දුවෙන් බලාගෙන ඉන්නවා ඇති කියලා. මට ඕගොල්ලෝ පෙනෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මාව පෙන්වන්නට ඒ නිසා ඕගොල්ලෝ මේ වැඩසටහනත් එක්ක අවංකව සම්බන්ධ ඇති කියලා මම විශ්වාස කරනවා. මේක Facebook ඔස්සේ කිහිප දෙනෙක් බලනවා ඇති. සහ මේක ඒ අදාළ මාධ්‍යයන්ගේ තිබ්බහම තව දරුවෝ කිහිප දෙනෙක්ගේ දරුවෝ ගණනාවකගේ දරුණු සාපපාසාව සංසිඳව ගන්න හේතුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම නැවතත් කියන්නට ඕන මේ විෂය ප්‍රවීණෙක් නෙමෙයි. මම මේ විෂය හොඳින් ඉගෙනගෙන මගේ ආදරණීය ගුරුවරුන් සමීර දිරිසිංහ ගුරුතුමා මගේ ලොජික් මගේ ජීවිත ගමන වෙනස් කරපු ගුරුවරයෙක්. එතුමාණන්ගේ සහ මගේ ආනන්ද විද්‍යාලයේ සුබසිංහ ගුරුතුමා මට ලබා දුන්නු දැනුමත් එක්ක තමයි මම අද මේ ඕගොල්ලන්ට ඒ ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න තමයි මම අද මේ ඕගොල්ලන්ට මේ විෂය කරුණු ලබා දෙන්නේ. ඒ නිසා යම් යම් අඩුපාඩු වැරදි තිබුණොත් ඒවා මේ ඔබට යම් යම් ප්‍රශ්න ඇති වුණොත් ඒවා මේ පවුලේ ලොජික් ගුරුතුමාගෙන් ඔබේ ලොජික් ගුරුතුමාගෙන් අහලා ප්‍රශ්න කරලා ඒවා විසඳ ගන්න කියලා මම තාම කාරුණිකව ආරාධනා කරන්න කැමතියි. නමුත් දැන් අපි නැවත වතාවක් අසත්‍යේක්ෂණවාදයේ දෙස හැරෙමු. දැන් අපි විධික්‍රම දෙකක් ගැන සාකච්ඡා කළ අවසන්. විධික්‍රමය මොකක්ද? විධික්‍රමයේ ලක්ෂණ මොනවද? දුර්වලතා මොනවද? ඉදිරිපත් කළේ කවුද? වගේ කාරණා අපි සාකච්ඡා කරලා තියෙනවා. අසත්‍යේක්ෂණවාදී විධික්‍රමය. ඔය සත්‍යේක්ෂණවාදී විධික්‍රමයක් ලෝකෙට එන්නේ 1905 1960 ගණන් වගේ අතර කාල සීමාවක තමයි. අසත්‍යේක්ෂණවාදී විධික්‍රමයක් ලෝකෙට එන්නේ 1902 1960 ගණන් වගේ කාල සීමාවේ තමයි. එතකොට මේවා සමකාලීන විධික්‍රම. මේවා මේ එකම කාල සීමාවක ලෝකයේ පිළිගත් ද්වෛතයන් විධික්‍රම උභය විධික්‍රමය. දැන් නිගාමී සත්‍යේක්ෂණවාදයේ විශාල දුර්වලතා ගණනාවක් තියෙනවානේ. මේක සමකාලීනව හිටපු කාල් රේමන් ප්‍රොපර් කියන අති දක්ෂ බුද්ධිවාදී දාර්ශනිකයාට අවබෝධ වුණා. මේ කාල් රේමන් ප්‍රොපර් අපි කියමු මෙතන පටන් කාල් ප්‍රොපර් කියලා. කාල් ප්‍රොපර් කරන්නේ මේ සත්‍යේක්ෂණය වැරදි. හැබැයි නිගාමයේ තමයි ක්‍රමය. නිගාමයෙන් තමයි මේක මොකද නිගාමය කියන්නේ තාම බුද්ධිවාදී එකක්. ඒක ගණිතය තර්කයත් එක්ක තියෙන තර්ක ගෝචර ගණිත ගෝචර විෂයක්. එතකොට බුද්ධිවාදීන් මේක අදහගෙන ඉන්නේ. විශේෂයෙන්ම අපෝහක භෞතිකවාදීන් එහෙම ගණිතය තර්කය විද්‍යාව කියන ඒවා
ඉස්මුදුනේ තියලා පිළිගන්නේ. ඒ නිසා මේ ආනුභවික දේවල් සහ අතීන්ද්‍රිය දේවල් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරලා ඒගොල්ලන්ගේ විද්‍යාවන් ගොඩනගා ගන්නෙම ගණිතය තර්කය කියන සංසිද්ධීන් උපයෝගී කරගෙන. දැන් සත්‍යේක්ෂණය බොරු වුණානේ. ඒකේ තියෙන දුර්වලතා අහු වුණානේ, ලෝකෙට එළි වුණානේ. දැන් මීළඟ විධික්‍රමය ගොඩනගන්නේ කාල් ප්‍රොපර් කලින්ක වගේ බුද්ධිවාදියෙක්. ඒ නිසා යෝ මේකට නිගාමින් මාර්ග උපයෝගී කරගන්නේ. ප්‍රොපර් කියනවා නෑ. විද්‍යාව කියන්නේ සත්‍යේක්ෂණය නෙමෙයි. ආනුභූතිමය පරීක්ෂණ මගින් ප්‍රතිපත්තියක් ලෙස අසත්‍යකරණයට ලක් කළ හැකි මතවලින් යුක්ත අධ්‍යයනය තමයි විද්‍යාව කියන්නේ. එතකොට විද්‍යාවේ ක්‍රමය පිළිගැනීම නෙවෙයි විද්‍යාවේ ක්‍රමය බැහැර කිරීමයි කියලායි කාල් රේමන් ප්‍රොපර් අදහස් කරන්නේ. එතකොට බලමු මේ මොකද්ද මේ ප්‍රොපර් කියන්නේ කියලා. ඇත්තටම අපි විද්‍යාවන් දිහා බලුවොත් ලෝකේ තියෙන විද්‍යාවන් දිහා බලුවොත් එහෙම පිළිගත් එකද වෙලා තියෙන්නේ නව දැනුමක් ලැබෙන්න බැහැර කිරීමද වෙලා තියෙන්නේ කියලා අපිට හොඳින් අවබෝධ වෙනවා. ඉස්සර අදහසක් තිබුණා පෘථුවිය මැද්දේ පිහිටාගෙන සෞරග්‍රහ මණ්ඩලය සූර්යයා ප්‍රමුඛ සෞරග්‍රහ මණ්ඩලය අපි වටේ ගමන් කරනවා කියලා. අපි ඒකට කිව්වා අතීතයේදී පෘථුවි කේන්ද්‍රවාදය කියලා. නිකලස් කොපර්නිකස් තමන්ගේ ආකාශ ගෝලයන්ගේ පරිභ්‍රමණය කියන කෘතියේදී සඳහන් කරනවා නැහැ සූර්යයා තමයි මැද ඉන්නේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මේ පෘථිවිය ඇතුළු අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරනවා කියලා. ලෝකෙ මිනිස්සු මේක කිව්ව කාලේ මේ නිකලස් කොපර්නිකස්ගේ මතය පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ගැලිලියෝ මේක ලෝකයට ඔප්පු කළාට පස්සේ ලෝකෙ මිනිස්සු මේක පිළිගන්නවා ගැලිලියෝ නැති වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සේ. එතකොට ඉස්සෙල්ලා තිබ්බ පරණ දැනුම පෘථිවි කේන්ද්‍රවාදය කියන දැනුම ප්‍රතික්ෂේපව එච්ච නිසා තමයි දුවේ පුතේ සූර්ය කේන්ද්‍රවාදය කියන නව දැනුමක් ලෝකයට හම්බ වුණේ. ඉස්සර මිනිස්සු පිළිගත්තේ ග්‍රීසියේ ජේ.ජේ. බේකල් කියන පුද්ගලයා ඉදිරිපත් කරේ ග්‍රීසියෙන් මෙහා ග්‍රීසිය යුගයෙන් පස්සේ වස්තුවක තියෙන ප්‍රොජෙස්ටන් නැමැති මූලද්‍රව්‍ය වස්තුවෙන් බැහැර වෙන එක තමයි වස්තුව දහනය වෙනවා කියන්නේ. වස්තුව දහනය වෙනවා කියන්නේ වස්තුවේ තියෙන ප්‍රොජෙස්ටන් ඉවත් වෙනවා කියන එක. නමුත් ඇන්ටොනි ලැවෝසියර් පස්සේ කාලයකදී කිව්වා මේ ප්‍රොජෙස්ටන් කියලා කෙහෙල්මලක් නෑ. ඇත්තටම වෙන්නේ මේ ඔක්සිකරණය කියන ක්‍රියාවලිය කියලා. එතකොට අර පරණ දැනුම ප්‍රතික්ෂේප වෙලා අලුත් දැනුමක් එනවා. සයිසෙක් නිව්ටන් ප්‍රකාශ කරලා තිබුණා ගුරුත්වාකර්ෂණ වාදය අනුව ප්‍රබල ගුරුත්වජ ශේෂ්ත්‍රයක් අසලින් ගමන් කරන ආලෝක කිරණ ඒ අසලින් සරල රේඛා මාර්ගයක ගමන් කරනවා සරල රේඛීයව ගමන් කරනවා කියන. නම් පසු කාලීනව සාපේක්ෂතාවාදයේ පියාවෙච්ච විශ්වන සියවසේ මහා ප්‍රඥා වෙච්ච අසහාය දැනුමකට හිමිකම් කියන ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා නිව්ටන්ගේ මතවාදය බොරු ප්‍රබල ගුරුත්වජ ශේෂ්ත්‍රයක් අසලින් ගමන් කරන ආලෝක කිරණක් ඒ දෙස නැමිලා ගමන් කරනවා හැරිලා ගමන් කරනවා. මේක ලෝක මිනිස්සු පිළිගත්තේ නැහැ. අයින්ස්ටයින්ට විශ්ව කරනවා. ආතර් එඩින්ටන් 1919 සුබපැතුම් තුඩු ආශ්‍රිතව තමන්ගේ කණ්ඩායමත් එක්ක සූර්යග්‍රහණයක් අවස්ථාවකදී ඒ සූර්යග්‍රහණයේ සමීප ඡායාරූපයක් ලබාගෙන තරුවක ඉඳලා එන ආලෝක කිරණක් කොහොමද සූර්ය අසලින් ගමන් කරන්නේ කියලා බැලුවහම හොඳ ආකාරම දැක්කා. නිව්ටන් බොරු කිව්වේ අයින්ස්ටයින් නැත්ත කිව්වේ ප්‍රබල ගුරුත්වජ ශේෂ්ත්‍රයක් අසලින් ගමන් කරන ආලෝක කිරණක් ඒ දෙසින් නැමිලා ගමන් කරනවා. එහෙම කිව්වේ. එතකොට නිව්ටන්ගේ මතය බොරු වුණා මිනිස්සු ප්‍රතික්ෂේප කරා බැහැර කළා බහිෂ්කරණය කළා අයින්ස්ටයින්ගේ මතය පිළිගත්තා. ලෝකෙ මිනිස්සු හිතාගෙන හිටිය ඇරිස්ටෝටල් වර්ජිල්ලා ලෝකයේ මේ ජීවය හටගන්නේ උත්පාදිකව කියලා. ලුයි පාස්චර් ආදී පිරිසක් ලුයි පාස්චර්ම පමණක් නෙවෙයි ජෛව දැනුමවාදී ඉදිරිපත් කරන්නේ ලුයි පාස්චර් එක සනාථ කළා පමණයි. ලුයි පාස්චර් සහ මිල්ගේ උපකරණය ආශ්‍රිතව ආදි සූපය නිර්මාණය කිරීම මගින් මේ ජෛව දැනුමවාදී ස්ථාපිත කරන්නේ. එතකොට මේ අර
ඕපපාතික ජනවාදයේ ජෛව ජනවාදයේ පැමිණීමත් එක්ක බහිෂ්කරණය වෙනවා. ඒකට විද්‍යාව කෙමෙන් ප්‍රගතිය කරා යන්නේ මේ බහිෂ්කරණය නිසා මිසක් පිළිගැනීම නිසා නෙමෙයි. ඒක තමයි ඇත්ත කාරණාව. ප්‍රොපර් මේක අල්ලගත්තා. හැබැයි ප්‍රොපර්ට මේකේ යම් තැන්වල ප්‍රොපර්ගේ දුර්වලතා තිබුණා. ඒ වගේම ප්‍රොපර් කියනවා ආනුභූතිමය මේ විද්‍යාවන් වලදී අත්‍යවශ්‍යම කාරණාවක් තමයි විද්‍යාවක් වෙන්න නම් ඒක ප්‍රත්‍යක්ෂ ගෝචර විය යුතුයි. විද්‍යාවක් වෙන්න නම් ඒක අනිවාර්යෙන්ම ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන්ට ගෝචර විය යුතුයි. පංචේන්ද්‍රයන්ට අසු වෙන්නේ නැති දේවල් විද්‍යාවක් නෙවෙයි. ඒවා නවිද්‍යාව. අපි කියන ප්‍රොපර්ගේ රීතිය කියන. විද්‍යා නවිද්‍යා වර්ගීකරණය කියලා අපි කියනවා. ප්‍රොපර්ගේ රීතිය. උදාහරණයක් විදිහට ජ්‍යොතිෂ කියන්නේ විද්‍යාවක් නෙමෙයි. මොකද්ද මේ? ශාස්ත්‍ර කියනවා කියන්නේ විද්‍යාවක් නෙමෙයි. තවත් විදිහකට අපි බැලුවොත් එහෙම මේ ආචාර විද්‍යාව කියන්නේ විද්‍යාවක් නෙමෙයි. ඒවට විද්‍යාව කියලා දැන් අද කිව්වට ඒවා විද්‍යාවක් නෙමෙයි. ඒක සංස්කෘතික කාරණා. ප්‍රොපර් එක දැනගත්තා. ප්‍රොපර් කියනවා විද්‍යාවක් නම් අනිවාර්යයෙන්ම විද්‍යාව ආනුභවික වෙන්නට ඕන, ප්‍රත්‍යක්ෂ ගෝචර වෙන්නට ඕන කියන කාරණාව. ඒ වගේම ප්‍රොපර් කියනවා විද්‍යාවට වැඩි ඉඩක් ඇත්තේ අසත්‍යකරණයට විද්‍යාව තුළ වැඩි ඉඩක් ඇත්තේ නිර්භය වූහනයන් කියන්නේ අසත්‍යකරණයට වැඩි ඉඩක් ඇති උපන්‍යාසයන් තමයි විද්‍යාවට අවශ්‍ය වෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ සත්‍යයි කියලා දීර්ඝ කාලව පිළිගන්නවට ඒවා විද්‍යාවට වැඩක් නැහැ. සත්‍යයි පරම සත්‍යයි කියනවා විද්‍යාවට වැඩක් නැහැ. උදාහරණයක් විදිහට චතුරාර්ය සත්‍ය මාර්ගය අවබෝධ කර ගැනීමෙන් නිර්වාණය අවබෝධ වේ කියන අවුරුදු 2500ක් තිස්සේ මිනිසුන්ගේ විශ්වාසය ඒක විද්‍යාවට වැඩක් නැහැ. සහ ඒක විද්‍යාත්මක නැහැ. ආනුභූතියට අසු වෙන්නේ නැහැ. බොරුයිද ඇත්තටයි කියනවා නෙමෙයි මම. උදාහරණයක් දෙන්නම්කෝ ඝන දෙවියන්ව නෑවුවාම බුද්ධිය හම්බෙනවා කියන එක ආනුභවික නෑ. ඒක විද්‍යාවක් නෙමෙයි. ඒක මේ අසත්‍යකරණයට වැඩි ඉඩක් නෑ. ඒවා සත්‍යයි ඇත්තයි කියලා මිනිසුන්ගේ පිළිගැනීමේ තියෙන දේවල්. මිනිසුන්ගේ මේ පෞද්ගලික සිතංගියාවන් රුචි අරුචිකම් මත තියෙන දේවල්. ශිවලිංගේ නෑවුවාම ළමයි හම්බෙනවා කියන්නේ අනාදිමත් කාලයක ඉඳන් පරම සත්‍යයි කියලා ಭಾರತೀಯ සමාජයේ තියෙන විශ්වාසයක්. ඒවා විද්‍යාවන්ට වැඩක් නැහැ. සදාකාලික සත්‍ය විද්‍යාව ඇතුළේ නැහැ. ප්‍රතික්ෂේප වෙන්නට ඕන. බැහැර වෙන්නට ඕන. අරවා බැහැර කළොත් එහෙම බැහැර කරන එක හොයාගන්න. ඒවා හරි මේ මිනිසුන්ගේ මේ භාවික ලෝකයේ තියෙනවා. ඒවා විද්‍යාත්මක නැහැ. ප්‍රොප කියනවා එහෙන්දා අසත්‍යකරණයට වැඩි ඉඩක් තියෙන මතයන් තමයි විද්‍යාව. අසත්‍යකරණයට වැඩි ඉඩක් තියෙන උපන්‍යාසවලට අපි කියනවා නිර්භය වූහනයන්. විද්‍යාව ප්‍රගතිය කරා අරගෙන යන්නේ පුතේ නිර්භය වූහනයන්. ඊළඟට ප්‍රොපගේ තවත් කොන්දේසියක් තමයි අනිවාර්යෙන්ම මේ ප්‍රපංචයන් මේ විද්‍යාවයි කියා ගන්නා හැම දෙයක්ම ආනුභූතිමය පරීක්ෂණ වලට ලක් කරන්න පුළුවන් වෙන්න ඕන. නක්ෂත්‍රය අරගෙන ආනුභූතිමය පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්ද? බුධ ග්‍රහය එකේ ඉඳි බුද්ධිමත් දරුවෝ බිහි වෙන්නට ඕන. අනුභූතිමය පරීක්ෂාවට ලක් කරන්න බෑ. ඇත්තද කියලා හොයන්න බෑ. බුදු එකේද කියලා හොයන්න බෑ. බුදු එවල උළුවේද තිබ්බේ කියලා හොයන්න බෑ. ඒක විශ්වාස. නමුත් වතුරේ ඇණයක් දාලා තිබ්බහම යකඩ ඇණයක් දාලා තිබ්බහම මලකඩ කඩවා කියන එක අනුභූතිමය පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. උදුපියලිය පොල් කට්ටකින් වහලා තිබ්බහම සූර්ය තාපය නැති හිරුගේ රශ්මිය නැති වෙච්ච නිසා ඒවා කහපාට වෙනවා කියලා අපිට කියන්න අනුභූතිමය පරීක්ෂණයක් කරන්න පුළුවන්. විද්‍යාත්මකයි. ජ්‍යොතිෂයට සාපේක්ෂව අතිශය විද්‍යාත්මකයි. ආචාර විද්‍යාවට සාපේක්ෂව අතිශය විද්‍යාත්මකයි. ඒ නිසා ප්‍රොපගේ මේ අසත්‍යකරණ වාදය තුළ තියෙන තව කොන්දේසියක් තමයි පළවෙනි කොන්දේසිය අසත්‍යකරණයට ලක් කළ හැකි විය යුතුයි. දෙවැනි කොන්දේසිය ආනුභූතිමය පරීක්ෂාවට ලක් කළ හැකි විය යුතුයි. ඊළඟට අපි මේකේ ආකෘතිය ගත්තොත් එහෙම අපි කලින්ගේ ආකෘතියක් ගත්තනේ p ගම්ම q
QP කියලා ඒක වැරදි කියලා කිව්වනේ අපරාංගා භාෂයේ තියෙන නිසා මේකේ ආකෘතිය ගත්තොත් එහෙම උපන්‍යාසයකින් අනාවැකියක් ගම්ම කර ගැනීම උපන්‍යාසයෙන් අනාවැකිය ගම්ම කරගන්නේ අර පෙර ක්‍රමයටම තමයි ප්‍රාථමික කරුණු සහ සහායක උපන්‍යාස අනුව තමයි ඒ නිගාමී මාදිලියෙන් මෙයා මිදෙන්නේ නැහැ පළවෙනි අවයවයේ ගොඩනගා ගැනීමේදී P ගම්ම Q ගොඩනගා ගැනීමේදී එහෙම නැත්නම් U ගම්ම ගොඩනගා ගැනීමේදී ඔහුගේ ක්‍රියාවලියක් කාල් හෙම්පල්ගේ ක්‍රියාවලියට අතිශය සමානයි ඒකම තමයි प्राथमिक करुणु सह सहायक उपन्यास नमुत हेम्पल सत्यक्षणेदी अनावැකිය නිසා උපන්‍යාසය ගම්ම කරගත්ත සත්‍යක්ෂණවාදී මේකෙදි සිද්ධ වෙන්නේ උපන්‍යාසයෙන් අනාවැකිය ගම්ම කරගෙන අනාවැකිය අසත්‍ය වීම මත උපන්‍යාසය අසත්‍ය වෙනවා පළවෙනි එකේදී මේ වැසි වැස්සොත් ගඟ ගලයි යම නිසා වැසි වසින් කියන උපකල්පනයක වැරදි ගඟක් ගලන්න වෙන හේතු කියන්නත් පුළුවන් නමුත් කාල් ප්‍රොපර්ගේ නාස්ති ප්‍රකාරයට අනුව නාස්ති ප්‍රකාර රීතියට අනුව ඒක හරියට නිකන් මේම බැසි වැස්සොත් ගඟ ගලයි ගඟ ගලන්නේ නැත එම නිසා වැසි වැස නැත උඩ පැන්නොත් බිම වැටෙයි බිම වැටෙන්නේ නැත එම නිසා උඩ පැන නැත ඒක සාධාරණයි ඒක සප්‍රමාණයි කලින් එක නිෂ්ප්‍රමාණයි ඒ හින්දා නිගාමී මාදිලි එකක් විදිහට ප්‍රොපර්ගේ මේ විධික්‍රමයේ ආකෘතිකමය ස්වභාවය නිගාමයට පක්ෂයි එකඟයි නිගාමයට එක්ක එකඟයි මේකේ ලක්ෂණ අපි සාකච්ඡා කළොත් එහෙම ප්‍රොපර් කියනවා කාල් ප්‍රොපර් කියනවා විද්‍යාවට අවශ්‍ය වන්නේ අන්තර්ගතයේ වැඩි නිර්භය වූ අන්‍ය අන්තර්ගතයේ වැඩි වෙන්න ප්‍රතික්ෂේප කරන්න තියෙන අවස්ථා වැඩි මිනිස්සෙක් දීර්ඝ කාලීනව අඳුනගන්නේ මිනිස්සෙගේ දුර්ලභකම් දන්නවා වගේ තමයි ඒක මම මේ ගොඩක් ලොජික් උගන්වන්නේ අපේ ජීවිතත් එක්ක කෑම හදන්න මේවා දැම්මොත් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දැම්මොත් ඒක රහ නැති වෙනවා කියලා දැනගන්න අපිට පුළුවන් අන්තර්ගතයේ වැඩිනේ තව එකක් කියමුකෝ අඹ ගහට එක ගලක් ගහලා ගෙඩියක් වට්ටනට වඩා පොළු 100ක් ගහලා ගෙඩියක් වට්ට ගන්න තියෙන ඉඩ වැඩි අන්තර්ගතයේ විශාලයි පොඩි එකක් නෙමෙයි ඔය විශාල ක්ෂේත්‍ර පිළිබඳව තමයි මේ කාල් රේමන් ප්‍රොපර්ගේ රීතිය වඩාත්ම ප්‍රායෝගික වෙන්නේ මිනිස්සු කළු පාට සුදු පාටද කපුට කළු පාටද කියලා හොයනට වඩා විශාල ක්ෂේත්‍රයක් මොකද එකක් වරදිච්ච ගමම්ම හිතක් පපුවක් නැති විදිහට නිර්දය විදිහට ප්‍රොපර් පයින් ගහලා උඹ අයිති නෑ උඹ විද්‍යාවට අයිති නෑ කියලා විශ්ිත කරනවා එකක් වැරදුන ගමන්ම ආය කිසිම සමාවක් නෑ ඒ නිසා ඔහු කියනවා තව ලක්ෂණයක් විදිහට මේ අවස්ථෝචිත උපන්‍යාස භාවිතා කරන්නට බෑ Tamanට ඕන විදිහට එක උපන්‍යාසයක් වැටිගෙන එනකොට ඒකට මුක්කු ගහන්න තව උපන්‍යාසයක් හේතු කරලා ඒක වැටෙන්න නොදී අල්ල ගන්න බෑ වැටෙන එකට වැටිලා ගත් වෙන්න දෙන්න. ඒක තමයි ප්‍රොපර්ගේ රීතියේ ප්‍රොපර්ගේ මේ විධික්‍රමයේ තියෙන තාම විනය කරුක නීති කරුක භාවය. තාම දරදඬු ස්වභාවය. ඊළඟට ඔහු තවත් කාරණාවක් කියනවා. පිළිගැනීමට සුදුසු වන්නේ සම්භාවිතාවය අඩු උපන්‍යාස වේ. සම්භාවිතාවය වැඩි වෙන්න සත්‍ය වීමේ සම්භාවිතාවය වැඩි වෙන්න සම්භාවිතාවය කියන එකේම තියෙන අර්ථය වේගිත නැද්ද කියන එකනේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යල් වතුරම. නමුත් කාල් පොපර්ගේ විධික්‍රමයේ ලක්ෂණය තමයි සම්භාවිතාවය කියන එකක් නෑ යාට. එයා කියන්නේ සම්භාවිතාවය තියෙනවා නම් ඒක තාම අඩු එකක් වෙන්න ඕන සම්භාවිතාවය නැති තරම හොඳයි එකවර ප්‍රතික්ෂේප කරනවා අනිත් එක තමයි ඔහු තර්කානුකූලව මිම්මක් විද්‍යාවට ඉදිරිපත් කරනවා බහිෂ්කරණය කියන විද්‍යාවේ පිළිගැනීම සඳහා තර්කානුකූල මිම්මක් ඉදිරිපත් කරනවා බහිෂ්කරණය කියලා මේවා තමයි අපිට තියෙන ලක්ෂණ මේ කාල් ප්‍රොපර්ගේ විධික්‍රමයට අදාළව ඊළඟට මේකේ තියෙන දුර්වලතා අපි සාකච්ඡා කරමු වෙලාව
පැයකට ආසන්න ප්‍රමාණයක් පැයකට වඩා ප්‍රමාණයක් කරන්නේ. මේකේ තියෙන දුර්වලතා අපි කතා කරන්න. මේකේ තියෙන දුබලතා තමයි එක අනාවැකියක් වැරදුන පමණින් උපන්‍යාසයක් සහ මුලින් ප්‍රතික්ෂේප කිරීම කොච්චරනම් බුද්ධිගෝචරද තර්කගෝචරද. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණ වාදයෙන් අනාවැකියක් ගම්ප කරගන්නවා නෙප්චූන් මේ යුරේනස් ග්‍රහය පිළිබඳව. ඒක වරදිනවා. ඒක වරදින්නේ යොහාන් ගෝල්ලා නෙප්චූන් ග්‍රහ ලෝකය හොයාගෙන තිබෙන්නේ නැති නිසා. නෙප්චූන් හොයාගත්තට පස්සේ තේරුම් ගන්නවා ගුරුත්වාකර්ෂණ වාදයේ වැරද්දක් නෙමෙයි. ප්‍රාථමික කරුණක වැරද්දක් නිසා තමයි මේ වැරදීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. වැරදිච්ච පළවෙනි අවස්ථාවේදීම වරදක් වෙච්ච පළවෙනි අවස්ථාවේදීම නිර්දය විදිහට දයාවක් නැති විදිහට ඉතාම ධර්මයට ස්වරූපයකින් ගුරුත්වාකර්ෂණ වාදයේ 100% වැරදි කිව්වනම් ගුරුත්වාකර්ෂණ වාදය විතරක් නෙමෙයි අපි ගමුකෝ සාපේක්ෂතාවාදයේ අර සරල රේඛා ගමන් මාර්ගයක තමයි ආලෝක කිරණය මොන ගුරුත්ව ශේෂ්ත්‍රයෙන් ගියත් ආලෝකය නැමෙන්නේ නැහැ කියන අදහසේ මිනිස්සු ඉඳලා බහිස්කරණයට ලක් කරා නම් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ මතවාදය අද අපිට ලෝකේ සාපේක්ෂතාවාදය කියලා අදහසක් නැහැ. හොඳ වෙලාවට ආතර් එඩින්ටන් ඒක තහවුරු කළා. ඒක මේ අවස්ථාවට එච්චරම ගැලපෙන උදාහරණයක් නෙවෙයි. මෙතනට ගැලපෙන උදාහරණය තමයි ගුරුත්වාකර්ෂණ වාදයෙන් අර යුරේනස් ග්‍රහය පිළිබඳ කරපු අනාවැකිය වරදිනවා. පස්සේ කාලයක මේ යොහාන් ගෝල් නෙප්චූන් ග්‍රහය සොයා ගැනීමත් එක්ක මේ තේරුම් ගන්නවා එදා මේක වැරදිලා තියෙන්නේ ප්‍රාථමික කරුණක තිබ්බ අඩුපාඩුවක් නිසා කියලා. එතකොට එකවර බැහැර කිරීම එච්චරම යෝග්‍ය එච්චරම සුදුසු එකක් නෙමෙයි. දැන් මේ කාල් හෙම්පල්ලා නිර්දය විදියට තාම ධර්ම විදියට උද්ගමනයේ විවේචනය කරන්න දුයි පුතේ. උද්ගමනයේ වැරදි, උද්ගමනයේ බොරුවක්, උද්ගමනයෙන් විද්‍යාවක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මේ විද්‍යාවේ ප්‍රගතියක් යන්නේ මේ උද්ගමනයේ විද්‍යාවේ දායකත්වය, විද්‍යාවට උද්ගමනයේ දායකත්වයක් නැහැ වගේ විවිධ අදහස් වල කරන්නේ. නමුත් ඒකට විරුද්ධව ගොඩනගපු නිගාම ඇතුලේ ඒගොල්ලන්ට අසංචේතනිකව අවිඥානිකව උද්ගාමී ලක්ෂණයන් තිබුණා. මේකෙත් තියෙනවා එම තැන. කොතනද ප්‍රාථමික කරුණු මෙයක් ප්‍රයෝගී කරගන්න අනාවැකියක් ගම්බේ කරගන්න උපන්‍යාසයකින් අනාවැකියක් ගම්බේ කරගන්න ප්‍රාථමික කරුණු ගන්නවා කියන්නේම එතන තියෙනවා මොකද්ද? නිරීක්ෂණ කියන විදියක් නෑ. ගණිතයේ සම්පරීක්ෂණ ගණිතයේ විතරයිනේ ඕගොල්ලන්ගේ ක්‍රමය. ඕගොල්ලන්ගේ නිරීක්ෂණ ක්‍රමවේදී ගණිතයේ විතරයි. ඕගොල්ලන්ගේ කිව්වේ මේ නිගාමී විධික්‍රමවාදීන්ගේ විධික්‍රම ක්‍රමවේදය ගණිතය සහ තර්කයේ පමණයි. එහෙනම් කොහෙන්ද මේ පිටස්තර මේ ආනුභවික ලෝකයේ තියෙන කාරණාවක් මේක තුනයි. ඒ හින්දා කාල් ප්‍රපගමේ බුද්ධිවාදී කියලා කියන කාල් ප්‍රපගමේ මහා දැනුම් සම්භාරයේ යම්කිසි දෝෂයක් තිබුණා. මොකද්ද? එයා දැනුවත්ම එයා නිගාමී කිව්ව විධික්‍රමයේ ඇතුලේ උද්ගාමී ලක්ෂණ තිබුණා. ඊළඟට අර කලින් එකේ තිබ්බ දුර්වලතාවය මේකෙත් තියෙනවා. විද්‍යාවන්ට කොහෙන්ද පොදු ක්‍රමයක්? මාරි කියුරි පෙනිසිලින් මේ මාරි කියුරි රේඩියම් හොයාගත්ත විදිහට නෙමෙයි ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් පෙනිසිලින් හොයාගත්තේ. ජන වසූරිය ගැන හොයාගත්ත විදිහට නෙමෙයි කොරෝනා රෝගය ගැන වර්තමානයේ හොයාගන්නේ. වෙනස් විවිධයි. පරිණාමවාදය පිළිබඳ හොයපු ක්‍රමවේදය නෙමෙයි දීර්ඝ කාලීන පරීක්ෂණයක් කරලා රටවල් ගාන ඇවිදලා තව සමාජ විද්‍යාඥයෙක් එයාගේ පරීක්ෂණය සඳහා යොදාගන්නේ. විද්‍යාවන් විවිධයි. විද්‍යාත්මක ක්‍රම විවිධයි. එක පොදු ක්‍රමයක් නැහැ. තව එකක් තියෙනවා දුර්වලතාවයක්. මොහොම් බැහැර කරන ක්‍රමවේදය කිව්වා මිසක් විද්‍යාව පිළිගන්න ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නේ නැහැ. බැහැර කරන ක්‍රමවේදය නම් කිව්වත් තිතතම ආනුභූතිමය පරීක්ෂණ මගින් ප්‍රතිපත්තියක් ලෙස අසත්‍ය වුණොත් බැහැර. පිළිගන්න ක්‍රමවේදෙකුත් එපේ.
විද්‍යාව කියන්නේ බැහැර කරන එක විතරක්. අපි පිළිගන්නේ නැත්නම් කිසිම දෙයක්. පරම සත්‍යයක් නැති වෙන්න පුළුවන්. తాවකාලික වර්ධයක් පිළිගන්න ක්‍රමවේදයක් ප්‍රොපර් සමත්තු නැහැ. පිළිගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. දැන් අපි විධික්‍රම තුනක් ගැන කතා කළා. උද්ගමනවාදී විධික්‍රමය, නිගාමී සත්‍යේක්ෂණවාදය, නිගාමී අසත්‍යකරණවාදය කියන තුන. දැන් බලමු අපි මේ නිගාමී සත්‍යේක්ෂණ සහ අසත්‍යේක්ෂණ වාදයන්ගේ තියෙන සමානකම් සහ අසමානකම්. අපිට පේනවා මේ දෙකේම තියෙනවා අනුභූතිමය පරීක්ෂණ කරන්න ඕනේ කියලා. අනුභූතිමය පරීක්ෂණ දෙකේම තියෙනවා, නිරීක්ෂණය සහ සම්පරීක්ෂණය දෙකේම තියෙනවා. දෙකේම කිව්වේ නිගාමී සත්‍යේක්ෂණය සහ නිගාමී අසත්‍යකරණය. දෙකේම තියෙනවා උපන්‍යාසයකින් අනාවැකියක් ගම්ම්‍ය කරගන්න ඕනේ කියලා. දෙකේම තියෙනවා උපන්‍යාසයකින් අනාවැකියක් ගම්ම්‍ය කරගන්න ඕනේ කියලා. දෙකේම උපන්‍යාසයකින් අනාවැකියක් ගම්ම්‍ය කර ගැනීම සඳහා ප්‍රාථමික කරුණු සහ සහායක උපන්‍යාස යොදා ගන්නවා. දෙකේම ප්‍රාථමික කරුණු සහ සහායක උපන්‍යාස යොදා ගන්නවා. ඊළඟට දෙකම නිගාමී මාදිලි, එකක් නිෂ්ප්‍රමාණ අපරාංගාභාෂයෙන් යුක්තයි, අපරාංගාභාෂයෙන් යුක්තයි. ඒ තර්කය නිෂ්ප්‍රමාණයි සත්‍යේක්ෂණවාදී විධික්‍රමය. දෙවැනි එක සප්‍රමාණ නාස්තික ප්‍රකාර වීතියෙන් යුක්තයි. දෙකම නිගාමී. ඊළඟට දෙකේම උද්ගාමී ලක්ෂණ තියෙනවා. දෙකේම ප්‍රාථමික කරුණු තිබ්බ සහ දෙක තුලම යම් කිසි සම්භාවිතාවයට යම් කිසි එකක් තිබුණා. සත්‍යේක්ෂණයේ වැඩි, නිගාමී අසත්‍යේක්ෂණයේ අඩුයි. ඊළඟට දෙකම යොදාගත්තේ දැන් පරීක්ෂණ ක්‍රම සත්‍යේක්ෂණ ක්‍රමවේද දෙකක් අපිට හම්බ වෙනවානේ විද්‍යාවේ. වක්‍ර සහ ඍජු කියලා. ඍජු කියන්නේ කෙලින්ම උපන්‍යාසය ආය අනාවැකි කියවිලි නෑ. කෙලින්ම පරීක්ෂාවට ලක් කරනවා. නියම වල වගේ. නමුත් මේ දෙකේදීම යොදාගත්තේ වක්‍ර සත්‍යේක්ෂණ ක්‍රමය උපන්‍යාසයක් නගාගෙන උපන්‍යාසයෙන් අනාවැකියක් මේ කරගෙන ඒ අනාවැකිය තමයි පරීක්ෂාවට ලක් කරන්නේ. උපන්‍යාසයේ සත්‍යයයි කියලා පිළිගැනීම සඳහා. ඒ නිසා දෙකේම තියෙන්නේ වක්‍ර සත්‍යේක්ෂණය. දෙකේම දැනගෙන හිටියේ නෑ, දෙගොල්ලෝම දැනගෙන හිටියේ නෑ මේ නිරීක්ෂණ භාෂාව ප්‍රත්‍යක්ෂය ඇතුළු වාද බරිතයි කියලා. දෙගොල්ලෝම දැනගෙන හිටියේ නෑ ප්‍රත්‍යක්ෂය ඇතුළු නිරීක්ෂණ භාෂාව වාද බරිතයි කියලා. ඒකත් මේකේ තියෙන සමාන භාවය. ඊළඟට පුතේ දුවේ අසමානතාවය ගැන අපි කතා කරමු. අසමානතාවයනුත් අපි විමර්ශනය කරන්නට ඕන. මේ විධික්‍රම දෙකේ ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම ප්‍රශ්න කොයි විදියට විධික්‍රමයන්ගේ සමාන ඔයගොල්ලෝ පාස් පේපර් එකක් කරන් බලන්න. මේ පාස් පේපර් එකක් කරන් බලන්න මේක මේ ඇතුලේ උත්තර නම් මේ එක වගේ ප්‍රශ්න අහලා තියනවාද විවිධාකාරයෙන්. මේ එකම විධික්‍රමය ගැන සමහර අවුරුද්දක සමානකම් අහනවා, සමහර අවුරුද්දක අසමානකම් අහනවා. මේක ඉතාම උච්චර රසවත් උනත් මේක ඉතාම අතිශය සංකීර්ණ විෂයක්. ලොජික් කියන්නේ මැජික් එකක් කරන්න පුළුවන් ගුරුවරයෙක් හම්බුනොත් විතරක් ගොඩ යන විෂයක්. ඔබ අසීමිත කැපකිරීම කළ යුතු විෂයක්. ඒ නිසා දුවේ පුතේ මේක සෙල්ලමක් නෙමෙයි. ඕගොල්ලෝ සමානකම් අසමානකම් මේ ඔළුවේ ධාරණය කරගෙන තියාගන්න ඕන. අපි දැන් අසමානකම් ගැන කතා කරමු. සත්‍යේක්ෂණවාදයේ තියෙන්නේ පිළිගැනීම, අසත්‍යේක්ෂණවාදයේ තියෙන්නේ බැහැර කිරීම. සත්‍යේක්ෂණවාදයේ තියෙන්නේ නිෂ්ප්‍රමාණ වෙච්ච ආකෘතියක්. අසත්‍යේක්ෂණවාදයේ අසත්‍යකරණවාදයේ තියෙන්නේ සප්‍රමාණ ආකෘතියක්. දැන් ඔයගොල්ලෝ දන්න මම ආයෙ මතක් කරන්නේ නැහැ. ඊළඟ එකට යන්න. සත්‍යේක්ෂණවාදීන්ට අනුව වඩා යෝග්‍ය සම්භාවිතාවයෙන් වැඩි උපන්‍යාස වෙන්න පුළුවන් ඉඩකඩ probability එක වැඩි උපන්‍යාස. ඒගොල්ලෝ කියන්නේ මේ වෙන්න ඉඩ තියෙන වෙන්න පුළුවන්කම වැඩි උපන්‍යාස තමයි විද්‍යාවේ වඩාත් යෝග්‍ය. අසත්‍යකරණවාදීන් කියන්නේ විද්‍යාවට වඩා සුදුසු සම්භාවිතාවය අඩු උපන්‍යාස ප්‍රතික්ෂේප කිරීමට වැඩි ඉඩක් තියෙන නිර්භය ඌහණයන්ගෙන් සැදුම්ලත් මතයන් තමයි විද්‍යාවට වඩා යෝග්‍ය කියලා අසත්‍යකරණවාදීන් කියනවා. සම්භාවිතාවය අඩු උපන්‍යාස.
සත්‍යේක්ෂණවාදීන් තමන්ගේ උපන්‍යාසය පිළිගන්නේ සම්භාවිතාවයකින් යුතුව. ඒගොල්ලෝ සිය වතාවක් ඔවුන්ගේ පරීක්ෂණය සාර්ථක වුණත් ඒ සිය වතාවම 100% පිළිගන්නේ නැහැ දුවේ පුතේ මේක 100% හරි කියලා. නමුත් අසත්‍ය කරන වාදීන් පැහැර කරන්නේ එකවර නිර්දය විදිහට නැවතත් ප්‍රශ්න කිරීම කරන්නේ හෝ නැවතත් ඒ පිළිබඳ සලකා බැලීමක් කරන්නේ නැහැ. ඔය දෙක තමයි අපිට හම්බෙන මේ විධික්‍රමේ නිගාමී සත්‍යේක්ෂණවාදී විධික්‍රමේ සහ නිගාමී අසත්‍ය කරනවාදී විධික්‍රමේ අපිට හම්බෙන සමානකම් අසමානකම් විදියට සාකච්ඡා කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා තෝමස් කූන්ගේ सापेक्षता නෙමෙයි सापेक्षकवादी විධික්‍රමය උද්ගාමී නිගාමී තර්ක මේ විධික්‍රම මාදිලි අභියෝගයට ලක් කරපු උද්ගාමී නිගාමී විධික්‍රම මාදිලි ප්‍රතික්ෂේප කරපු විධික්‍රමය තෝමස් කූන්ගේ सापेक्षकवादी විධික්‍රමය. කූන් නිගාමීන්ට සහ උද්ගාමීන්ට හසු නොවන අපූර්ව දෙයක් දැක්ක පුතේ මේ විද්‍යාත්මක ක්‍රමවේදය ඇතුළේ. ඔහු දැක්කා මේ නිරීක්ෂණ භාෂාව කියන්නේ අවිචල ස්ථිර දෙයක් නෙමෙයි. නිරීක්ෂණ භාෂාව වෙනස් වෙනවා කියලා. ඒකම තමයි මේක ගොඩනගෙන්න පදනම පොයින්ට් එක. නිරීක්ෂණ භාෂාවේ තියෙන වාදවරිත බව. මේක 1962 තෝමස් කූන් විසින් ලියන 1962 තෝමස් කූන් විසින් ලියන the revolution of scientific the structure of scientific revolution විද්‍යාත්මක ක්‍රම විප්ලවයේ ව්‍යුහය SSR කියලා කියන්නේ the structure of scientific revolution structure of scientific revolution එකේදී 1960 තෝමස් කූන් කියනවා විද්‍යාව කියන්නේ පොදු ක්‍රමයක් නැති විද්‍යාව කියන්නේ අඛණ්ඩ දියුණුවක් නැති. මුදින් මතක තියාගන්න මේ වචන. විද්‍යාව කියන්නේ පොදු ක්‍රමයක් නැති. විද්‍යාව කියන්නේ අඛණ්ඩ දියුණුවක් නැති. විද්‍යාව කියන්නේ කාලයට සාපේක්ෂ විෂයක්. ඒ වගේම ඔහු ප්‍රකාශ කරනවා විද්‍යාවක් ගොඩනැගෙන්නේ පදනම් වාද තුලින් කියලා. විද්‍යාව ගොඩනැගෙන්නේ පදනම් වාද තුලින් කියලා. අපි බලමු මොකක්ද මේ පදනම් වාදය මොකක්ද මේ පැරඩයිම් එකක් කියන්නේ කියලා. විද්‍යාවේ විද්‍යාඥයින් පිළිගත් මතවාදයක් හැම කාලයකම තියෙනවා. ඒක කාලයක් එක්ක බැහැර වෙලා විද්‍යාඥයෝ තවත් දැනුමක් තවත් සත්‍යක් කියලා කියන කාරණාවක් හිසේ දරාගෙන විද්‍යාව ක්‍රියාත්මක කරනවා. ඕක තමයි මේ තෝමස් කූන් සාපේක්ෂකවාදී විධික්‍රමය ඇතුලේ ප්‍රකාශ කරන්නේ. තෝමස් කූන් කියනවා විද්‍යාවේ විද්‍යාඥයින්ගේ පිළිගැනීමට ලක්වන මතයන් පදනම් වාදයන් කියලා කියනවා. එක් පූර්ව පදනම් වාදයක අර්බුදකාරී අවස්ථාවකින් පස්සේ පූර්ව පදනම් වාදයක් පෙරළුණාට පස්සේ විද්‍යාඥයින් එක් අයෙක් හෝ විද්‍යාඥයින් සමූහයක් නව පදනම් වාදයක් ගොඩනගා ගන්නවා. පදනම් වාදයක් කියන්නේ යම්කිසි මේ ලෝකයේ තියෙන ගැටලුවකට විද්‍යාඥයින් විසින් ගොඩනගා ගන්න පිළිතුරක් විද්‍යාත්මක පිළිතුරක්. එක කාලයකදී තිබ්බ පදනම් වාදයක් පිළිහෙලිලා අලුත් පදනම් වාදයක් බිඳගන්න එකම ප්‍රපංචය සම්බන්ධයෙන් එක කාලයක තිබ්බ මතවාදයේ අදහස සංකල්පය දැනුම බිඳ වැටිලා බිඳ වට්ටලා හරි බිඳ වැටිලා හරි තව කාලයකදී නව දැනුමක් නව අදහසක් නව ආකල්පයක් ඒ ප්‍රපංචය සම්බන්ධයෙන්ම ගොඩනගෙන තමයි පැරඩයිම් හුමාරුවක් කියලා කියන්නේ. එතකොට පැරඩයිම් එකක් කියන්නේ විද්‍යාවේ ඇතිවන ගැටලුවකට විද්‍යාඥයින් ලබා දෙන පිළිතුරක් කියලා කිව්වනේ අපි. ඒක විශාල වාදයක්. ඒක විශාල විප්ලවයක්. එතකොට ඔන්න එක පදනම් වාදයක් බිඳ වැටලා අපි හිතමුකෝ අලුත් පදනම් වාදයක් පටන් ගත්තා කියලා ආරම්භ වුණා කියලා.
ඔය පදනම් වාදය ඔය විද්‍යාඥයෝ යම්කිසි ගැටලුවකට පිළිතුරක් ගොඩනගාගෙන ඒ ගොඩනගාගත්ත පිළිතුර දීර්ඝ කාලයක් පාවිච්චි කරනවා. අපි මේ පළවෙනි පිළිතුර හදාගත් අවස්ථාවට කියනවා නව පදනම් වාදයක් ගොඩනැගුණා කියලා. විද්‍යාඥයෝ තමන්ගේ මෙතෙක් කල් තිබුණු දැනුමින් සාධනය කරගන්නට බැරි අවබෝධ කරගන්නට බැරි යම්කිසි ගැටලුවකට නිගමනයක් ගොඩනගාගෙන ඒ ගොඩනගාගත්ත නිගමනය පදනම් වාදයක් බවට පොදු පිළිගැනීමක් බවට සාකල්‍යවාදීව මුළු මහත් විද්‍යා ශාස්ත්‍රයේ ආවරණය වන පරිදි පිළිඅරගෙන සුපර්යාප්තවාදයක් විද්‍යා ශාස්ත්‍රයේ සියලු දෙනාගේ බහුතර සම්භාවනීය පිළිගැනීමට ලක් වෙලා සුපර්යාප්තවාදයක් බවට පත් වෙලා උන්න විද්‍යාවේ ඉන් අනතුරුව හැදෙන සෑම ගැටලුවකට විසඳුම් ලබා දෙමින් උන්න පළවෙනි එක පදනම් වාදය ගොඩනගනවා. ඊට පස්සේ සුපර්යාප්තවාදයක් බවට පත් වෙලා ඔන්න විද්‍යාවේ ඇතිවන ගැටලු වලට සත්‍ය පිළිතුරු ලබා දෙමින් නිර්වද්‍ය පිළිතුරු ලබා දෙමින් ඒ ගැටලු ඔප්පු කරමින් විසඳමින් විද්‍යාව ස්වකීය විද්‍යා ශාස්ත්‍රයේ සාමාන්‍ය විද්‍යාවදියට පැමිණෙනවා. ඒ කියන්නේ ගැටලු වලට විසඳුම් ලබා දෙමින් ප්‍රහේලිකා විසඳන අවධිය කියලා තෝමස් කුන් මේක හඳුන්වන්නේ. ප්‍රහේලිකා විසඳමින් විද්‍යාව ස්වකීය විද්‍යා ශාස්ත්‍රයේ උච්චතම ස්ථානයට පැමිණෙනවා. හරියට ගඟක් ගලාගෙන යනවා වගේ ඕන ප්‍රශ්නයකට විසඳුම් මේ විද්‍යාව ඕනම ප්‍රශ්නයකට සාර්ථක උත්තර මේක ඇතුලේ තියෙනවා ඕන එකක් අහන්න අපි උත්තර දෙනවා වගේ විද්‍යාව ගලාගෙන යනවා කිසිම හැරහැප්පීමක් නැහැ අභියෝගයක් නැහැ තර්ජනයක් නැහැ බාධකයක් නැහැ ඔන්න දුවේ පුතේ කාලයක් එක්ක මේ දැනුමෙන් විසඳිය නොහැකි ප්‍රශ්න ඇති වෙනවා ඒ ඇති වෙන්න හේතුව තමයි විද්‍යාවේ දියුණුව සහ පදනම් වාදය ගැටලු සඳහා ප්‍රමාණවත් නොවීම. විද්‍යාවේ ඇතිවෙච්ච අතිමහත් දියුණුව සහ ඒ ගැටලු වලට විසඳුම් ලබා දීමට පදනම් වාදය ප්‍රමාණවත් නොවීම. සමහර විට ඒ කලින් තිබුණු පදනම් ඒ කාලේ වෙනකොට තියෙන පදනම් වාදයේම තියෙන ඒ පදනම් වාදයේ නිසාම වෙන්න පුළුවන් මේ ගැටලු හටගන්නේ. හරිද? ගුරුත්වාකර්ෂණ වාදය කියන එකක් නොවෙන්න ගුරුත්වාකර්ෂණ වාදය පිළිබඳ ගැටලුවක් නැහැ නේද දරුවනේ? ගුරුත්වාකර්ෂණ වාදය කියන එකක් තිබ්බ හින්දානේ ඒක ගැන ගැටලුවක් ආවේ මිනිස්සුන්ට. ඒක එහෙමනම් මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ විද්‍යාවේ දියුණුව සහ ගැටලු විසඳීම සඳහා ප්‍රමාණවත් නොවීම කියන කාරණා මත ඔන්න ඇති වෙනවා විද්‍යාවේ යම් අර්ථකාරී අවස්ථා. අපි කියනවා අනියමයන් හට ගැනීම ගැටලු වලට විසඳුම් දෙන්න බැහැ. සමහර ගැටලු වලට විද්‍යාව අපොහොසත් දැක්කේ නෑ වගේ ඉන්නවා මේ ප්‍රශ්න. උත්තර දෙන්න විද්‍යාවේ තියෙන සංනිවේදනයේ දිනුනේ අර්බුදයන් අනියමයන් එන්න වැඩි වෙලා මොකක්ද වෙන්නේ විශ්වාසය පළුදු වෙලා අර්බුද අවස්ථාවකටපත් වෙනවා. තවදුරටත් අනියමයන් දරා ගන්න බැහැ. තවදුරටත් මේ අනියමයන්ට විසඳුම් ලබා දෙන්න විද්‍යාව පොහොසත් නැහැ. තවදුරටත් විද්‍යාව යෝග්‍ය නැහැ පවතින මේ ගැටලු මැද්දේ අර්බුදකාරී අවස්ථාවක් ඇතුලේ එක විද්‍යාඥයෙක් හරි විද්‍යාඥයෝ කණ්ඩායමක් හරි නව දැනුමක් හොයාගෙන මේ පැරඩයිම් එකෙන් මේ පදනම් වාදයෙන් මේ සුපර්යාප්ත වාදයෙන් ඉවතට යනවා. ඉවතට යන්නේ විද්‍යාවත් කරලා නෙමෙයි නව දැනුමක් හොයාගෙන අලුත් එකකට යන්නේ. හැබැයි ඒක එහෙම යන්නේ බුද්ධිවාදී විදියට නෙමෙයි. ඒ මාරුව සිද්ධ වෙන්නේ හරියට නිකම් පක්ෂ දේශපාලන බලව මාරුවක් සිද්ධ වෙනවා වගේ. 2015 දී මහින්ද රාජපක්ෂ බලය බිඳහැරලා යහපාලන ආණ්ඩුව බලයට පත් කරනවා වගේ බුද්ධිවාදී නෑ. අර තිබ්බ හැම ප්‍රශ්නයකටම විසඳුම් මේක ඇතුලේ නෑ. හැබැයි ඒක දන්නවා දැන යනවා. යහපාලන රජයේ බිඳලා සපාලනය කරනවා වගේ බුද්ධිවාදී නෑ. දේශපාලන බලවමාරු බුද්ධිවාදී නෑ. මොලෙන් කරනවා නෙමෙයි. ඒවා වෙන දේවල්. ඒවා මේ ඊටාම මේ වචනය නම් තාම මේ සූක්ෂම කපටි විදියට වෙන දේවල් වෙන්න ඕන නිසා පෙරලියක් සිදු විය යුතු නිසා අර්බුද අවස්ථාවක් ඇතුලේ තවදුරටත් ස්ථාවරව රැඳීමේ හැකියාවක් ශක්්‍යතාවයක් නැති නිසා විද්‍යාඥයින්ට සිද්ධ වෙනවා එතනින් එළියට යන්න.
ගිහිල්ලා අලුත් පැරඩයිම් එකක් අලුත් පදනම් වාදයක් ඇතුලේ රෝපණය වෙන්න. ඒ රෝපණය වීම නැවතත් සාමාන්‍ය තත්ත්වයකට දක්වා වර්ධනය වෙලා සාමාන්‍ය විද්‍යා අවධියක් විශාල වනස්පතියක් බවට පත් වෙන්න. ආයේ ගහ බිඳ වැටෙනවා. ආයි කාලෙන් කාලට පැරඩයිම් මාරු වෙවි යනවා. තෝමස් කුන් දැක්කා නිගාමී සහ උද්ගමනවාදීන් මෙච්චර කල් නොදැක්ක මේ නිරීක්ෂණ භාෂාවේ වාදබරිත භාවය මේකත් එක්කම. ඔහු දැක්කා යක්ෂ ගෝත්‍රිකයෝ දැක්ක ලංකාව නෙමෙයි මනුෂ්‍යත්වයේ නෙමෙයි බෞද්ධ ආගම්කාරයෝ දකින්න කියන එක ඔහු දැක්කා. ඔහු දැක්කා බෞද්ධ ආගම්කාරයන්ගේ තියෙන ලෝකයේ පිළිබඳ විග්‍රහය නෙමෙයි ඉස්ලාම් භක්තිකයෝ ගාව තියෙන කියන එක ඔහු දැක්කා. මම මේ උදාහරණ කියන්නේ. ඔහු දැක්කා ගුරුත්වාකර්ෂණ වාදය ඇතුලේ මිනිසු දේවල් දකින විදිහ නෙමෙයි සාපේක්ෂක වාදය ඇතුලේ මිනිසු දේවල් දකින්න කියන එක අවබෝධ කරගත්තා. එක්ස්රේ කාඩ් එකක් පුංචි පුතෙක්ට දුන්නහම එක්ස්රේ කාඩ් එක දකින විදිහ නෙමෙයි විශේෂඥ වෛද්‍යවරයෙක් එක්ස්රේ කාඩ් එකක් පරීක්ෂා කරන විදිහේ තියෙන වෙනස ඔහු දැක්කා. ඔහු දැකලා නිරීක්ෂණ භාෂාව ඒ කාලයන්හි විශ්වාස කරන වාදයට අනුරූපව ගොඩනැගෙන බව ඔහු ප්‍රකාශ කළා. නිරීක්ෂණ භාෂාවේ නිසා වාද බරිතයි ඒ වාදයන්ට අනුකූලයි කියලා තෝමස් කුන් තමන්ගේ The Structure of Scientific Revolution විද්‍යාත්මක විප්ලවයන්ගේ ව්‍යුහය කියන පොතේ සඳහන් කළා. ඒක මෙච්චර කාලයක් කවුරුත් දැක්ක දෙයක්. කියනවා කවුද තෝමස් කුන් పూర్ව හා පශ්චාත් පදනම් වාද මේ වචනේ ලොකු වෙඩිනේ කලින් තිබ්බ පදනම් වාදය සහ අලුතින් ඇති කරගත්ත පදනම් වාදය උදාහරණ අපි අර කලින් කිව්වේ මේකේ අර්බුද තියෙන හින්දා අපි අලුත් එකකට යනවා කියලා. මේ අලුත් එකකට ගියාට පස්සේ පැරඩයිම් මාරුවක් වුණාට පස්සේ පෙර පදනම් වාදය සහ පසු පදනම් වාදය කියන්නේ දැන් තියෙන පදනම් වාදය කලින් තිබ්බ පදනම් වාදය අතර තියෙන්නේ අසංගත අසමමය භාවයක්. කිසිම ගැළපීමක් නැහැ. සම්බන්ධයක් නැහැ. මේ අතර sannivedanaya කරන්න පුළුවන්කමක් නැහැ. පෙර හා පසු පදනම් වාද අතර sannivedanaya කරන්න හැකියාවක් නැහැ. තෝමස් කුන් ලියනවා මේ විද්‍යාත්මක විප්ලවයන්ගේ ව්‍යුහ පොතේ මෙහෙම. පෙර පදනම් වාදය සහ පසු පදනම් වාදය අතර පවතින්නේ කොයි වගේ වෙනසක්ද? පෙර පදනම් වාදයේ పూర్ව පදනම් වාදය කියන ලෝකයේ හිටපු තාරාවෝ පසු පදනම් වාදයේදී හාව බවට පත් වෙනවා. කලින් පදනම් වාදයේදී හිටපු තාරාවෝ පස්සේ පදනම් වාදයේදී හාව බවට පත් වෙනවා. තාරාවෝ හාව කිසිම ගැළපීමක් නැහැ. sannivedanaya කරගන්න බෑ. ඒකේ තිබ්බ දේවල් මේකේ තිබ්බ ඒවත් එක්ක උහුණය කරන්න බෑ. ඒකේ තිබ්බ ගුරුත්වාකර්ෂණ වාදයෙන් ඉදිරිපත් කරපු සංකල්ප සාපේක්ෂක වාදයට එක්ක පෑහෙන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ. ඒ දේවල් උනේ ගුරුත්වාකර්ෂණ වාදය නිසා කියනවා මිසක් ඒ දේවල් සාපේක්ෂක වාදයට අරගෙන මේවා පැහැදිලි කරන්න බෑ. අසංගතයි. ගැළපීමක් නැහැ. අසමමයයි. sannivedanayak නැහැ. ඒන් සම්බන්ධයක්. උදාහරණයක් බලමු. earth centrism. එහෙමත් නැත්නම් අපි කියනවා මේ geocentric කියලා. geocentric earth centrism කියන්නේ ටොලමි ඉදිරිපත් කරපු ග්‍රීක යුගයේ ටොලමි ඉදිරිපත් කරපු ක්‍රිස්තු වර්ෂ 200 අතර කාලේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 200 වසරේ ටොලමි ඉදිරිපත් කරපු ලෝකය පෘථුවිය මැද කොටගෙන සියලු ග්‍රහයන් අප වටා සූර්යයා ප්‍රදාන සියලු ග්‍රහයන් අප වටා පරිභ්‍රමණය වෙනවා කියන අදහස. ඕක ක්‍රිස්තු වර්ෂ 1543 කියන අවුරුදු 100 එහෙම නැත්නම් 16 වන සියවසට එනකන් දෙවන සියවසේ ඉඳලා 16 වන සියවස අවුරුදු සියවස් 14ක් අවුරුදු 1400ක් මිනිස්සු මේක පිළිගත්තා. නිකලස් කොපර්නිකස් තමන්ගේ ආකාශ ගෝලයන්ගේ පරිභ්‍රමණයේ කෘතියේ සඳහන් කළා නෑ. පෘථුවිය මැද්දේ සූර්යයා කරගෙන වටේ නෙමෙයි. සූර්යයා මැද පෘථුවිය සහ නිකුත් ග්‍රහලෝක වටේ කරගෙන ඔප්පු කරගන්න විදිහක් තිබෙන්නේ නෑ. මැරිලා ගියා. කොපර්නිකස්ගෙන් පස්සේ ජොහන්ස් කෙප්ලර් මේ පිළිබඳ ආකෘතිකමය අදහසක් ඉදිරිපත් කළා. ඔප්පු කරගන්න විදිහක් තිබෙන්නේ නෑ. ඊට පස්සේ ගැලිලියෝ ගැලිලි
තමන්ගේ මතින් දුරේක්ෂයක් හදලා උදේ මතක තියාගන්න ගැලීලියෝ කියන්නේ දුරේක්ෂයේ නිර්මාතෘ නෙමෙයි දුරේක්ෂය හැදුවේ විලියම් හර්ෂල් ගැලීලියෝ තමන්ගේ මතින් දුරේක්ෂයක් නිර්මාණය කළා ඉතාම උසස් තාක්ෂණික ගැලීලියෝ නිරීක්ෂණය කළා නිරීක්ෂණය කරලා දැක්කා කොපර්නිකස් කිව්ව ඇත්ත කොපර්නිකස් මේක දැක්කා ඔහුගේ අවබෝධය ඇත්ත මිනිස්සු පිළිගත්තේ නැහැ ඒ නිසා පස්සේ කාලෙකදී ගැලීලියෝ මැරෙන්න වුණා මේක පිළිගන්න පස්සේ කාලෙකදී මොකද දුවේ පුතේ උනේ සූර්ය කේන්ද්‍රවාදය ඔප්පු වුණා පෘථිවි කේන්ද්‍රවාදය එහෙම නැත්නම් ජියෝ සෙන්ට්‍රික් මොඩල් එක සූර්ය කේන්ද්‍රවාදය පෘථිවි කේන්ද්‍රවාදය බිඳ වැටුණා සූර්ය කේන්ද්‍රවාදී ස්ථාපිත සූර්ය කේන්ද්‍රවාදී ලෝකේ ඉන්න අපිට පෘථිවි කේන්ද්‍රවාදී ලෝකේ ඉන්න අයත් එක්ක සංනිවේදනයක් නැහැ. ඒ අදහස තියෙන අයත් එක්ක ගැළපීමක් නැහැ. අසංගතයි. අසමමේයයි. ඊට පස්සේ විලියම් හර්ෂල් කියන විද්‍යාඥයා තවදුරටත් මේක අධ්‍යයනය කරලා සූර්යයා විශ්වයේ කේන්ද්‍රය නෙමෙයි දැන් ගැලීලියෝලා කිව්වේ සූර්යයා තමයි විශ්වයේ කේන්ද්‍රය. විලියම් හර්ෂල් කරපු වැඩේ මේක තවදුරටත් පරීක්ෂණ කරලා කිව්වා සූර්යයා කියන්නේ විශ්වයේ කේන්ද්‍රය නෙවෙයි කියලා. එඩ්වින් හබල් දුරේක්ෂය ආධාරයෙන් පුතේ මේ නිරීක්ෂණය කරලා හබල් දුරේක්ෂය ආධාරයෙන් සෞරග්‍රහ මණ්ඩලය නිරීක්ෂණය කරලා කිව්වා අපි බිලියන ගාණක් වෙච්ච චක්‍රාවාටවල එක චක්‍රාවාටයක කොටසක් විතරයි. ඒ හින්දා අර පෘථිවි කේන්ද්‍රවාදයේ විසික් වෙච්ච විසික් පිළට පෘථිවි කේන්ද්‍රවාදයක් ආයේ උපදින්න විදියක් නැහැ. එච්චර විසික් වෙලා ගියා. තව උදාහරණයක් අපි ගමු. නිව්ටන් 1642 1726 කාලය ඇතුලේ ගුරුත්වාකර්ෂණ වාදය කියලා වාදයක් ඉදිරිපත් කරනවා. ඊ දැවැන්ත උගතෙක්. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදය අවුරුදු 400ක් පැවතුණා. අපි කලින් කිව්වේ අර ආතර් ඩින්ටන්ගේ පරීක්ෂණය. ඔහු කිව්ව නියමයන් තුනක් ඉදිරිපත් කළා. කට්ටපාඩම් කරගන්න අහන්න පුළුවන්. එක බාහිර අසමතුලිත බලයක් කෙරෙන තුරු නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චල වන අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයකින් චලනය කරයි. දෙවන නියමය අපි කියනවා ඒකට සම්භාව්‍ය යාන්ත්‍රික විද්‍යා නියමය F = ma මොකක්ද යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒ මත යොදන බලයට අනුලෝම සමානුපාතක වේ. යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒ මත යොදන බලයට අනුලෝම සමානුපාතක වේ කියලා. 3 සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. 3 වන නියමය. ඔය ඔක්කොම කියාගෙන අවුරුදු 400ක් විතර තිස්සේ තිබ්බ ගුරුත්වාකර්ෂණ වාදයේ ඒ මතවාදී අදහස නියම ටික හැම තියෙදි වාදය ප්‍රතික්ෂේප වෙනවනේ. ඇල්බර්ට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදී අදහස් ඉදිරිපත් කළාට පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු දේවල් කිහිපයක් අපිට විශේෂ දේවල් දකින්න පුළුවන්. සාපේක්ෂතාවාදය ස්කන්ධ ශක්ති තුල්‍යතාවය කියන්නේ E = mc වර්ගය E = mc වර්ගයේ ස්කන්ධ ශක්ති තුල්‍යතාවය අනිත් එක විද්‍යුත් ආචරණ නියම ඒ අතර සාපේක්ෂතාවාද ඉදිරිපත් වුණත් එක්කම ගුරුත්වාකර්ෂණවාදයේ ප්‍රතික්ෂේප වෙනවා. ඒ ලෝක දෙක අතර ඉන්න අයට sannivedanayak නැහැ. අසංගතයි අසමමේයයි. ඊළඟට දැන් මේකේ තියෙන දුර්වලතාව මොනවද? ඒකත් අපි සාකච්ඡා කරන්න ඕනේ මේක ඉවර වෙන්න කලින්. ඊට කලින් අපි තව මම ලියාගත් එකක් තියෙනවා. ඕපපාතික ජනනවාදය. ඇරිස්ටෝටල් ක්‍රිස්තු පූර්ව 384 ඕපපාතික ජනනවාදය. ඔහු ඉදිරිපත් කරනවා ජීවීන් නිබේ හටගන්න කියලා. මේක වැරදි කියලා කියනවා ඇලෙක්සැන්ඩර් ඔපාරින් සහ ජෝන් හැල්සින් කියන විද්‍යාඥයෝ. ලුයි පාස්චර් හංසපාතිකය ජනවාදය ස්ථාපිත කරනවා. හදලා ආදි සූපය නිෂ්පාදනය කළා මිලර උපකරණය හරහා ජෛව ජනවාදය තවදුරටත් ස්ෆුට කරනවා.
ඕපාතික ජනවාදේ බැහැර වෙනවා. ඒ පදනම් වාදයේ බිඳ වැටෙනවා. අලුත් පදනම් වාදයක් හැදෙනවා. ජේ.ජේ. බේකර් කියනවා ජේ.ජේ. බේකර්ගේ අදහස තමයි වස්තුවකින් පිටවන පොදිස්ටන් නිසා තමයි වස්තුව දහනය වෙන්නේ කියලා. ඇන්ටොනි ලැවෝසියර් නූතන රසායන විද්‍යාවේ පියා ලැවෝසියර් කියනවා නෑ ඔක්සිකරණය නිසා තමයි වස්තුවක් දහනය වෙන්නේ කියලා. වස්තුවක් රසදිය දහනය කරලා කරන පරීක්ෂණේ. දැන් අපි බලමු සාපේක්ෂතාවාදයේ සාපේක්ෂකවාදයේ දුර්වලතා. ඔය අසංගතයි අසමමේයයි කියන සංකල්ප හරියටම නිශ්චිතව පැහැදිලි නෑ පුතේ. අසමමේයයි කියන්නේ ඒ වගේ දේවල් වලින් වෙලා තියෙන්නේ මේ වාදය සමස්තයක් විදිහටම අන්තගාමී තැනකට ගිහිල්ලා තියෙන්නේ. අසංගතයි අසමමේය වගේ කියන වචන වලින්. අනිත් එක තමයි ඔය සුපර්යාප්ත වාදය වගේ සංකල්ප. පැහැදිලි නෑ. ඊක්විල් කර සංදිග්ධයි අවිනිශ්චිතයි සංදිග්ධතාවයෙන් යුක්තයි අස්පුටයි. සුපර්යාප්ත වාදය සුසමාදර්ශී පදනම් වාදය ඒවා නිශ්චිත වශයෙන් අර්ථ නිරූපණය කරලා නැහැ. අවිනිශ්චිතයි ස්ථිර නැහැ අස්පුටයි ආකෘතිකමය වශයෙන් දෝෂ සහගතයි. ඒ නිසා ඒකෙත් මේකෙත් තියෙනවා දුර්වලතාවයන්. ඊට පස්සේ මේක අවසන් කරන්න කලින් මේ තෝමස් කූන්ගේ සාපේක්ෂක වාදයක් එක්ක තවත් කියවෙන නමක් තියෙනවා. දැන් සාපේක්ෂක වාදයේ විධික්‍රමයත් එක්ක විද්‍යාඥයෝ කිහිප දෙනෙක් විධික්‍රමවාදීන් කිහිප දෙනෙක් නම් කියනවා. එක තෝමස් කූන් පෝල් පේරාබන්ගේ අරාජිකවාදී කෙනෙක් ඉක්මනට කියලා දෙන්න යන්නේ. ඊට පස්සේ මයිකල් පොලොන්සි රසල් හැන්සන් වගේ අය ගැනත් කියවෙනවා. පෝල් පේරාබන් කියන පුද්ගලයා ඔය තෝමස් කූන්ගේ සාපේක්ෂකවාදී අදහසුත් එක්ක තව අදහසක් ඉදිරිපත් කරනවා. නිරීක්ෂණවාද භාෂාවේ වාදබරිත බව ඔහු පිළිගනිමින් සහ මේ පදනම් වාද අතර තියෙන අසංගත සහ අසමමය බවත් ඔහු ආරක්ෂා කර ගනිමින් ඒවාට වචනයක්වත් කියන්නේ නැතුව ඔහු මෙහෙම අදහසක් ප්‍රකාශ කරනවා. විද්‍යාඥයා තමන්ගේ මතය සාධනය කිරීම සඳහා ඕනෑම දෙයක් සිදු කළ යුතුය. ඔහුට ඒකට සීමාවල් බාධක නැහැ. ඕනෑම දෙයක් කරන්න විද්‍යාඥයාට තමන්ගේ මතය සාධනය සඳහා ඕනෑම දෙයක් කිරීමේ පරම අධිකාරී බලය විද්‍යාඥයාට තියෙනවා. විද්‍යාඥයා ඕනෑම දෙයක් සිදු කරමින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තේ තම අභිමතය මතය සාධනය කර ගැනීමයි. තම මතයේ නිර්වද්‍යතාවය ඔප්පු කිරීමයි. ඒ සඳහා ඕනෑම දෙයක් කළ හැකි. කිසිම නීතියක් කොන්දේසියක් නැහැ. විද්‍යාඥයන් මේක කරන්න ඕනේ කියලා හිතුවොත් ඒක කර හැකි. ඒක තමයි ඔහු සඳහන් කරනවා මේකට නමක් අරාජිකවාදය. විධික්‍රමයට එරෙහි පොතක් 1975 විධික්‍රමයට එරෙහිව කියන පොතේ ඔහු සඳහන් කරනවා විද්‍යාවට පොදු ක්‍රමයක් නැහැ. විද්‍යාව උද්ගාමීත් නැහැ, නිගාමීත් නැහැ, සාපේක්ෂකවාදීත් නැහැ. විද්‍යාව කියන්නේ ක්‍රමයක් නැහැ, රජෙක් නැහැ, එක රජෙක් නැහැ විද්‍යාවට. පොදු ක්‍රමයක් නැහැ. අර අනුගමනය කරපු විදිය නෙමෙයි මේ අනුගමනය කරන්නේ. ඔහු ඒක කියන්නේ උදාගන්නේ ගැලීලියෝගේ ප්‍රකාශය, ගැලීලියෝගේ ක්‍රියාකලාපය. ඒ වගේම සඳහන් කරන්නට ඕන මේ පෝල් පේරාබන් කියන්නේ කාල් පොපර්ගේ ගෝලෙක් අනුගාමිකයෙක්. එතකොට කාල් පොපර් කියලා තියෙනවා කිසිම අවස්ථාවකදී අවස්තෝචිත උපන්‍යාස භාවිතා කරන්න එපා කියලා. අපි බලමු ඒක මෙයා පිළිගන්නවද නැද්ද කියලා. එතකොට විද්‍යාවේ විධික්‍රමය කියලා පොදු ක්‍රමයක් නැහැ. ඕනෑම දෙයක් කරන්නට පුළුවන්. අවශ්‍ය වෙන්නේ මතය සාධනය කර ගැනීම පමණයි කියන කාරණාව ඔහු ස්පුට කරන්න සත්‍යේක්ෂණය කරන්න ඔප්පු කරලා පෙන්නන්නට ගැලීලියෝ අරගෙන මෙහෙම කරනවා. ගැලීලියෝගේ සූර්ය කේන්ද්‍රවාදය කවුරු ගැලීලියෝ කියද්දි පිළිගත්තේ නැහැ. කොපර්නිකස් විප්ලවය ගැලීලියෝ කරනකොට ඒක ගැලීලියෝ පිස්සෙක් කියලා කිව්වනේ. පල්ලිය ගැලීලියෝ මරලා දැම්මනේ අන්තිමේට. කියන්නේ ගැලීලියෝගේ මතවාදය විනාශ කරලා දැම්මනේ ඔය පාප් වහන්සේ ප්‍රධාන කොට ඉන්න කතෝලික සභාව. ඊට පස්සේ
ගැලීලියෝ මේකට කොච්චර කැපකිරීමක් කළාද මේක සත්‍යයි කියලා ඔප්පු කරන්න සූර්ය කේන්ද්‍රවාදී. ඔහු ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ අපේ ඇස සීමිත නිසා උපකරණයක් හැදුවා තමන්ගේ අතින්ම දුරේක්ෂයක් කියලා. ඒකෙන් ඔහු පරීක්ෂා කරේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ තියෙන සීමාකම් නැති කරගන්න උපකරණයක් හදුවා. දෙක අවස්තෝචිත උපන්‍යාස භාවිතා කළ අන්න කාල් ප්‍රොපර්ගේ ගෝලයක් නම් අවස්තෝචිත උපන්‍යාස භාවිතා කළා කියන එක ප්‍රොපර්ගේ ක්‍රමයට නම වැරද්දා. හරිද? අවස්තෝචිත උපන්‍යාස භාවිතා කළා. Tamange එක උපන්‍යාසයක් කඩා වැටෙනකොට තව උපන්‍යාසයක් ගෙනල්ලා කඩා වැටෙන නොදී හේතු කරලා උපන්‍යාස ආරක්ෂා කරගත්තා. ඔහු ලෝක දෙකක සංවාද වගේ ග්‍රන්ථ රචනා කළා. ලෝක දෙකක සංවාද වගේ ග්‍රන්ථ රචනා කළා. පුළුල් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළා. පාරක් ගානේ තර්ක කර ගියා. Tamange මතය පිළිගන්නේ නැති අයට සිම්පිලිසියෝ කියලා අපහාස කළා. අන්තිමට Tamange මතය සාධනය කර ගැනීම උදෙසා මරණයටපත් වෙන්න පවා සිද්ධ වුණා. දැන් බලමු ඇත්තට මේ ක්‍රමයත් එක්ක බලනකොට මේ පෝල් පේරාබන් නිකන් හරි වගේ නේ. ඇත්තටම විද්‍යාවේ ක්‍රමයක් නෑ දරුවනි. විද්‍යාඥයාගේ කාර්යයේ යුක්තය Tamange මතය සාධනය කර ගැනීම හා ගැනීම පමණයි. ඒ සඳහා ඕන දෙයක් කළ හැකි. කළ යුතුයි. Tamange අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කරන්න විද්‍යාඥයා සූදානම් විය යුතුයි. මේක සාපේක්ෂක වාදයත් එක්ක බැලුවම මේක වෙනස්කම් කිහිපයක් අපිට දකින්න පුළුවන්. අර සුපර්යාප්තවාදය එහෙම නැත්නම් පැරඩයිම් කියලා කියපු ඒවා, පදනම් වාද කියලා කියපු ඒවා පයරාබන් හඳුන්වන්නේ අදිතලවාද කියලා. අදිතලවාද ඒ වෙනස්කම අපිට දැක් ගන්න පුළුවන්. මේක දුර්වලතා ගණනාවක් තියෙනවා. පළවෙනි දුර්වලතාවය තමයි ඕනෑම දෙයක් කළ හැකි කියන එක ඇතුලේ මිනිස්සු මරන්න පුළුවන්. විද්‍යාව සාක්ෂාත් කරගන්න සමාජ විද්‍යාඥයන්ට කාන්තාවන් දූෂණය කරලා බලන්න හිතුනොත්, ළමයි දූෂණය කරලා බලන්න හිතුනොත් සමාජ විද්‍යා පරීක්ෂණයක් සඳහා එහෙම කරන්න පුළුවන්. ආචාර විද්‍යාත්මක පොඩි ගැටලුවක් තියෙනවා. එහෙනම් චෝදනාවක් තියෙනවා ඕනෑම දෙයක් කළ හැකි කියන කාරණාව සම්බන්ධයෙන්. අනිත් එක තමයි තෝමස් කූන්ගේ සාපේක්ෂකවාදී විධික්‍රමයේ පිළිබඳව සාපේක්ෂකවාදයේ පිළිබඳව පෝල් පේරාබන්ගේ මතවාදය සැරින් සැරයට වෙනස් වෙනවා. සැරින් සැරයට වෙනස් වෙනවා. අද කාලයක දෙකක් කියනවා, තව කාලයක තව එකක් කියනවා. නිශ්චිතව සාපේක්ෂකවාදයේ පිළිබඳ අදහසක් පේරාබන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි ඔහු කාල් පොපර්ගේ අනුගාමිකයෙක් වුණත් අවස්තෝචිත උපන්‍යාස භාවිතා කිරීම සම්බන්ධයෙන් ගැලීලියෝට චෝදනා එල්ල කරන්නේ නැහැ. ඒක ඔහුගේ ක්‍රමයේ සාර්ථකභාවයක් කියලා කියනවා. එතකොට මේ දුර්වලතාවය නුත් දකින්න පුළුවන්. අපි අද කතා කළා මේ වෙනකොට විධි ක්‍රමයන් 4ක් ගැන. එක අපි මේ වෙද්දි කතා කළා උද්ගමනවාදය, නිගාමී සත්‍යේක්ෂණවාදය, නිගාමී අසත්‍යකරණවාදය, සාපේක්ෂකවාදය. එතකොට අපිට තව කතා කරන්න තියෙන විද්‍යාත්මක පරීක්ෂණ වැඩසටහන් ක්‍රමය විතරයි. මේකේ නෝට් ගහ ගන්න බැරි වුණා නම් ඕගොල්ලෝ නාලන්ද විද්‍යාලයේ ආර්ථිශිෂ්‍ය සංගමේ Facebook ගිණුමේ මේක තියෙනවා. ඕගොල්ලෝ ගිහිල්ලා මේක නැවත අහලා මේකේ නෝට් එක ගහ ගන්න. මම මේ කිව්වේ අද ඕගොල්ලෝ විභාගෙට කටපාඩම් කරන්න ඕන ටික පමණයි. මම මේ කරුණු එකතු කරගන්නේ මමත් මේ කරුණු එකතු කරගන්න මම අවුරුදු 2ක් විතර මේ අවුරුදු 2කමාරක් විතර මේ වගේ ඈත් වෙලා හිටියා. මමගේ ආදරණීය ගුරුතුමා සමීර දිරිසිංහ ගුරුතුමා එතුමාට මේ උගන්වපු වචනයක් ගානේ පින් මේ තව තවත් දරුවෝ ලැබෙන්න ඕන, මේ උගන්වන්න පාදන්න අවස්ථාව ලැබෙන්න ඕන අපි වගේ දරුවෝ. ඒ වගේම රත්නාවලී විද්‍යාලයේ පවීනා රාජපක්ෂ ආදරණීය සොයුරිය එයත් මේ කාර්යයට මට ඉතාම විශාල සහයෝගයක් ලබා දුන්නා මේ පැරණි පාඩම් මතක් කර ගැනීමට. සියලු දෙනාටම නාලන්දා OBA YouTube channel එකේ මේක අප්ලෝඩ් කරනවත් අපිට දන්වලා තියෙනවා. ඉතින් සියලු දෙනාටම ජය වේවා. ඊළඟ දවසේ විද්‍යාත්මක පරීක්ෂණ වැඩසටහන් ක්‍රමය සහ තවත් පරීක්ෂණ පාඩම අපි බලමු. ඔබ සැමට ජය වේවා. පෙරවන සරණයි. නාලන්දා මාතාවගේ සරණ ලැබේ.